හරි. එතකොට present perfect එක තමයි අපි ගිය සතියේ කතා කරේ පුතේදුවේ. ඒ නිසා present perfect continuous tense එක. හරිද? එතකොට මේ tense එකට අදාළව present කියන්නේ වර්තමානයි කියන අදහස. එතකොට perfect continuous perfect කියනකොටම අපිට මතක් වෙන වචන තමයි has, have සහ had. perfect කියනකොටම අපිට මතක් වෙන්නේ has, have සහ had. එතකොට මේක present perfect නිසා අපි මේ had කියන වචන ඉවත් කරනවා. මොකද had කියන්නේ past verb එකක්, අතීත ක්‍රියාවක්. එතකොට has, have කියන වචන දෙක එක්ක perfect tense එකේදී පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් past participle එක. එතකොට මෙතනදී continuous කියන අදහසේදී දැන් present perfect නම් අපිට ගැටලුවක් නැහැ. has, have එක්ක past participle verb එකක් දාන්න පුළුවන්. හැබැයි present perfect continuous කියනකොටම අපිට මතක් වෙන්න ඕනේ ing වලින් අවසන් වන ක්‍රියාපද. හරිද? ing වලින් අවසන් වන ක්‍රියාපද. ඒ නිසා පුතේදුවේ මෙතනදී අපි perfect බව පෙන්වන්න ඕන නිසා has, have වලට පිටිපස්සෙන් ආදේශක පදයක් එහෙම නැත්නම් උපකාරක පදයක් ගේනවා been කියලා. එතකොට මෙන්න මේ විදියට අපිට පුළුවන් present perfect continuous වලට අදාළව වාක්‍ය ගොඩනැගීම කරන්න. අපි මතක් කරේ ගිය සතියේ ඉගෙන ගත්ත කොටස. එතකොට මේකෙදි subject එක විදියට අපිට ගන්න පුළුවන් she. හරි example එකක්. This is an example. she එක match වෙන්නේ has සහ have කියන දෙන්නගෙන් has. එතකොට she has been learning. She has been learning. අපි ගන්නවා learn කියන්නේ ඉගෙන ගන්නවා කියන එක. She has been learning. ඊළඟට object එක අපි ගන්නවා English කියන එක. එතකොට මෙන්න වාක්‍ය හැදෙනවා She has been learning English. ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඒ නිසා පුතේදුවේ මෙතනදී අපි තේරුම ගන්න මුලින් subject එකේ තේරුම number 1. ඊට පස්සේ තේරුම හදාගෙන ඉන්නේ අග ඉඳලා මුලට 2 3 4 5. subject එක අංක 1 ඒකෙන් පස්සේ තේරුම හදාගෙන ඉන්නේ අග ඉඳලා මුලට. එතකොට කියන්නේ ඇය හැබැයි අපි ලියනකොට ඒක ලියන්නේ පිළිවෙලට. ඇය ඉංග්‍රීසි ඊට පස්සේ ing verb එකක තේරුම තමයි මින් කියන අදහස. එතකොට ඉගෙන ගනිමින් හරි ඉගෙන ගනිමින් been කියන්නේ ඉඳලා කියන තේරුම ඉඳලා has have වල තේරුම තියනවා කියන එක. එතකොට මෙන්න මේක තමයි වාක්‍යයට අදාළ තේරුම. ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. එතකොට මේක නෙගටිව් එක හදනකොට පුතේ අපි ගිය සතියේ කතා කරා මේකේ නෙගටිව් එක හදනකොට මේ has සහ have කියන පදවලට පිටිපස්සෙන් අපි ආදේශ කරනවා not. not not එච්චරයි වෙන්නේ. ප්‍රශ්නාර්ථයේදී අපි කරන්නේ මේ has සහ have මුලට ගේන එක එච්චරයි. එතකොට ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවද කියලා අහනවා නම් has මුලට ගෙනාවා has she been learning English අගට question mark එක. ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවද? ඊට පස්සේ මේක ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා නැහැ කියන අදහස හදනවා නම් she has not been learning English. ඔහොමයි ඕක හැදෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි පුතේ අපි අදහස් ගොඩනැගීම කරන්නේ. එතකොට මේ කියන අදහස් දෙකත් එක්ක ස්ථිරව පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ අදහස් වලට perfect අදහස් එක්ක ඒ තමයි since සහ for කියන වචන දෙක. since සහ for. එතකොට පුතේ යම්කිසි කාල පරාසයක් ඒ කියන්නේ period of time ගැන කතා කරනවා නම් අපි ගන්න for. for කියන එකේ තේරුම කාල පරාසය කියන එක. අපි හිතමු අවුරුදු 5ක් විතර තිස්සේ ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා නම් අපි අදහස කියන්නේ ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා වසර 5ක් තිස්සේ. එතකොට එකතු කරන වචනේ for. එතකොට period of time. ඒ නිසා she has been learning English for 5 years. එහෙමයි භාවිතා වෙන්නේ. ඒකෙන් පස්සේ කොටස තියෙනවා since කියන්නේ පුතේ අපි ආරම්භක අවුරුද්ද. එහෙම නැත්නම් start වෙච්ච point එක time period එක දානවා නම් අපි හිතමු ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා 2005 සිට කියලා. 2005 සිට අන්න ආරම්භක වර්ෂය තියෙන්නේ කාල පරාසය නෙවෙයි. ඒ වගේ වෙලාවට අපි කියන්නේ she has been learning English since 2005. since 2005. 2005 ඉඳලා ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා.
ඒ අදහස් තමයි අපි නිර්මාණය කරන්නේ. ඔන්න ඔය විදිහට. මේ තමයි this is the summary of our last week lesson. අපේ පහුගිය සතියේ පාඩමේ සාරාංශය තමයි මේක. එතකොට මේක තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්තේ tense එකක්. present perfect continuous. එතකොට perfect කියනකොටම අපිට මතක් වෙනවා has, have, had කියන වචන තුනම. හැබැයි මේක present perfect නිසා අපි had අයින් කරනවා, පාවිච්චි කරන්නේ has, have. ඒකත් එක්ක අනිවාර්යෙන් තියෙන්න ඕනේ past participle ස්වරූපයක්. continuous කියනකොටම අනිවාර්යෙන් තියන්න වෙන්නේ ing ස්වරූපයක්. ඒ නිසා පුතේ අපි කරන්නේ මෙතෙන්ට past participle වෙන්න මෙතන ing වලට ගැලපෙන්න මැදට දානවා be verb එකක්. මේ been කියන්නේ be ස්වරූපයක්. එතකොට has, have එක been verb plus ing කියලා තමයි ස්වරූපය හැදෙන්නේ. ඒ අනුව වාක්‍ය නිර්මාණය වෙනවා she has been learning English. අය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. තේරුම ගන්න විදිය තමයි මේ numbers කරලා තියෙන්නේ. පළවෙනියට subject එකේ තේරුම ගන්නවා. ඒකෙන් පස්සේ අග ඉඳලා මුලට වාක්‍ය තේරුම බලාගෙන එන්න. හැබැයි ලියනකොට සිංහල එකේ එක ඒ පිළිවෙලටම ලියන්න. she අය ඊළඟට ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ing එකක් තියෙනවා නම් ඒකේ අදහස ඉවර වෙන්නේ මින් වලින්. ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ negative sentence එකේදී මේකට not ආදේශ කරනවා. question form එකේදී මෙයා has have කියන එක කෙනා මුලට ගන්නවා. හරි. negative එකේදී has have වලට පස්සේ not දානවා. question එකේදී has have මුලට ගන්නවා. සහ ඒකෙන් පස්සේ since for කියන වචන දෙක පාවිච්චි කරන්න මේ perfect tenses එක්ක එතකොට මේකෙදි for පාවිච්චි කරනවා period of time කාල පරාසය ගැන කතා කරනකොට අවුරුදු 2ක්ද 3ක්ද පැය 2ක්ද විනාඩි 5ක්ද ඒ ඕනම අදහසක් පාටන් ගත්ත වෙලාව නැහැ සිදුවෙච්ච කාල පරාසය තියෙන්නේ. සහ since කියන එක පාවිච්චි කරනවා ආරම්භක වෙලාව සඳහන් කරනවා නම්. හරි. ඕක තමයි පුතේ අපි ගිය සතියේ කතා කරපු කොටස. හරි. ඒ නිසා ඕක තමයි ඕකෙන් තමයි අපි ගිය සතියේ අභ්‍යාස ටික කරේ. ඊට පස්සේ ඕක grammar part එකක්. ඒ නිසා මෙන්න මේක තමයි අපි ගිය සතියේ කතා බහ කරපු කොටස. හරි. ඒ අනුව පුතේ දුවේ අද අපි පටන් ගන්නවා අලුත් කොටසක්. මේක මෙහෙමයි. මේක ඔයාලට ඉස්සරහදී දීර්ඝව ඉගෙන ගන්න තියෙනවා සහ මේ grade 10 මෙතනදී අපිට ඉගෙන ගන්න තියෙන පුතේ වචන කීපයයි. හරි. වචන කීපයයි. නමුත් අපි මේ වචන කීපය ඉතාම උවමනාවෙන් මේ වෙලාවේදී ඉගෙන ගන්න පටන් ගන්නවා. මේක ඔයා කලින් ඉගෙනගෙනත් තියෙනවා. පොඩි පන්තිවලදී චූටි කොටස් විදියට ඉගෙනගෙන තියෙනවා. නමුත් මේ දෙක තුනම මම ඔක්කොම එකට එකතු කරලා මේක lesson එක අද හදනවා. හරි? Okay. We are going to start the lesson connectives. අපි පටන් ගන්න හදන පාඩම පුතේ connectives. හරිද? හොඳට අහගෙන ඉන්න දැම්ම ලියන්න උත්සාහ කරන්න එපා. හරි don't write anything. කිසිවක් ලියන්න එපා. connectives කියන්නේ පුතේ connect කරනවා කියන එක ඔයා දන්නවනේ. connect කියලා කියන්නේ සම්බන්ධ කරනවා කියන එක. එතකොට පුතේ දුවේ සම්බන්ධ කරනවා කියලා කියන්නේ අපි භාෂාව ඇතුලේ සම්බන්ධ කරන්නේ වාක්‍යනේ. ඒ නිසා සරලව කියන්න පුළුවන්. වාක්‍ය දෙකක් එකට එකතු කරන්න join කරන්න අපි පාවිච්චි කරන්නේ connectives. එහෙම නැත්නම් ඒ කියන්නේ සම්බන්ධ කරන්න පාවිච්චි කරන ඕන පදයක්. එතකොට මේ යටතට වැටෙන්න පුළුවන් conjunctions, linking words කියන ඒවා. හරි conjunctions කියන්නේ සංදි පද. එතකොට සංදි පද මේ යටතට වැටෙන්න පුළුවන්. linking words කියන්නේත් ඒකමයි. ඒ කියන්නේ විවිධ වාක්‍ය එකට එකතු කරන්න පාවිච්චි කරන වචන. හරිද? ඒ වගේ සියල්ල මේ connectives යටතට තමයි අයිති වෙන්නේ. එතකොට මේ යටතේ පුතේ අපි conjunctions විදියට හරි conjunctions විදියට සංදි පද විදියට මේ connectives ටිකක් ඉගෙන ගන්නවා. ඒකේ වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධ කාරක කියලා අපි හිතමු. සම්බන්ධ කාරක මේ join කරන්න පාවිච්චි කරන ඒවා. මේකේ වර්ග තුනක් තියෙනවා. හරිද? අන පළවෙනි point එක අපි ඉගෙන ගත්තා connectives කියලා කියන්නේ වාක්‍ය දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කරන්න පාවිච්චි කරන වචන. හරි? සහ දෙවැනි point එක අපි ඉගෙන ගන්නවා ඒ જાතියේ ඒවයි වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ මේකේ අතට වැටෙන ප්‍රධාන කොටසක් conjunctions. ඒකේ වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි coordinating conjunctions. දෙවැනි එක තමයි subordinating conjunctions. සහ තුන්වෙනි එක correlative conjunctions. සංදි පද වර්ග තුනයි. එතකොට මේ සංදි පද වර්ග තුනට අදාළව වචන සාමාන්‍යයෙන් 30ක් 35ක් විතර ඉගෙන ගන්න තියෙනවා. ඊටත් වැඩි ඕන තරම් මූලිකව තියෙනවා එච්චර ඉනිටියලි අපිට එච්චර තියෙනවා සහ එතනින් එහාට තව වැඩි. හරි. එතකොට පුතේ coordinating conjunctions කියලා කියන්නේ
සාමාන්‍යයෙන් තනි ක්‍රියාවක් සහිත වාක්‍ය සම්බන්ධ කරන වචන ටිකට. ඊට පස්සේ සබෝඩිනේටිං සහ කරලේටිව් කියන වර්ග දෙක ඒකෙන් අපිට අද මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ කෝඩිනේටිං නෙවෙයි සබෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් වලට අයිති වචන කීපයක්. එතකොට මම අද කෝඩිනේටිං කොටස උගන්වනවා. ඒ වගේම අර සබෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් වල අපිට තියෙන වචන කීපය අපි දැන් කතා කරනවා. ඒක තමයි මේ පාඩමේ අරමුණ. පළවෙනි පොයින්ට් එක අපි ලියාගෙනමු. ලියන්න මාතෘකාව connectives කියලා. ලියන්න මාතෘකාව connectives කියලා. හරි. ඒක ලියාගෙන ඉවර නම් පුතේ හොඳ දරුවෝ ටික වගේ මෙන්න මේක ලියාගන්න. A connective is a word. A connective is a word. Connective එකක් කියලා කියන්නේ වචනයක් that joins ඒකෙන් කරන්නේ සම්බන්ධ කරන එක, join කරන එක. One sentence එක වැකියක් into another තවත් වැකියකට. එතකොට එක වැකියක් තවත් වැකියකට සම්බන්ධ කරනවා නම් එහෙම නැත්නම් මෙතෙන් අපිට sentence phrase කියලා ගන්නත් පුළුවන්. හරි phrase. එතකොට එක වාක්‍යයක් තවකකට හරි එක phrase එකක්. ඒ කියන්නේ වාක්‍ය ඛණ්ඩයක් තව වාක්‍ය ඛණ්ඩයකට හරි සම්බන්ධ කරනවට අපි කියන්නේ ඒ වචන වලට අපි කියන්නේ මැද පාවිච්චි කරන connectives කියලා. ලියා ගන්න ඕක. හරි නේද පුතේ? හරි සර්. හරි. අපි ලියනවා එක සිංහල අදහස මෙහෙම පහලින් යම් වැකියකට හෝ වාක්‍ය ඛණ්ඩයකට යම් වැකියකට හෝ වාක්‍ය ඛණ්ඩයකට තවත් වැකියක් හෝ වාක්‍ය ඛණ්ඩයක් තවත් වැකියක් හෝ වාක්‍ය ඛණ්ඩයක් සම්බන්ධ කිරීමට යොදන පද connective පදයක් වේ. connective එකක් වේ කියලා ලිව්වත් කමක් නැහැ. connective එකක් වේ. එතකොට පැහැදිලි පුතාලාට connective කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් ආයෙ ලියන එක නතර කරන්න පුතේ. මෙන්න මේකට අදාළව අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි කොටස. ඒ කියන්නේ මේක කලින් ඉගෙන ගත්ත කොටසක් මේ විදිහටම අපිට පාවිච්චි කරන මේ conjunctions වල ස්වරූපයක්. එතකොට පළවෙනිය තමයි පුතේ අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම වචන ටිකක්. හරිද? එතකොට මේ ටික අයිති වෙන්නේ
coordinating conjunctions හරි coordinating conjunctions ඔන්න ඔයකට තමයි අයිති වෙන්නේ. එතකොට මේ තමයි අපි ඉගෙන ගන්න පළවෙනි වර්ගය. මේක ඔයාලට කලින් උගන්වලා තියෙනවා. දැන් ලියන්න එපා කිසිම දෙයක් බලාගෙන ඉන්න. ලියන්න එපා. එතකොට පුතේ මෙතනදී අපි මේක මතක තියාගන්නවා ඇක්‍රොනිම් එකකින්. හරි ඇක්‍රොනිම් එකක් කියලා කියන්නේ කෙටි කරපු වචනයක්. මෙන්න මේකෙන් තමයි අපි මේක මතක තියන් ඉන්නේ. පළවෙනි එක අපි ගන්නවා F. ඊළඟ වචනේ විදියට අපි ගන්නවා A. සහ ඊළඟ වචනේ විදියට අපි ගන්නවා no. හරි. ඊළඟ වචනේ විදියට අපි ගන්නවා B. ඊට පස්සේ O. ඊළඟ වචනේ විදියට අපි ගන්නවා Y. හරි. සහ අවසාන වචනේ විදියට අපි ගන්නවා S. හරි. ඔන්න ඔය ටික තමයි වචන ටික. හරි ඕක මතක තියාගන්න ඔහොමයි. මේක ලියා ගන්න වෙලාව දෙනවා. දැන් අහගෙන ඉන්න. එතකොට පුතේ මෙන්න මේවට අදාළ වචනය තමයි F කියලා කියන්නේ අංක 1. හරි number 1 4 කියන එක. හරි 4. මේ 4 කියන එකේ තේරුම තමයි සඳහා කියලා කියන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි කියනවා සඳහා. ඒ ප්‍රිපොසිෂන් එකක් විදියට. හරි. සාමාන්‍යයෙන් අපි මේක දන්නේ 4 කියන එක සඳහා කියන තේරුමනේ. අපි ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. හැබැයි පුතේ මතක තියාගන්න conjunction එකක් විදියට තේරුම නෙවෙයි preposition එකක් නිපාත පදයක් විදියට තේරුම. ඒ නිසා මෙතෙන්දි තේරුම මොකද්ද? හරි. ඔතෙන්දි තේරුම ඔතනදි තේරුම පුතේ මෙන්න මේකේ නිසා කියන එක. හරි නිසා එහෙම නැත්තම් බැවින් කියන එක. හරි නිසා බැවින් 4 කියන වචනේ තේරුම එන්නේ ඔහොමයි. සහ ඊළඟට අපි මේ 4 කියන එකෙන් ප්‍රකාශයට පත් කරන්න පුතේ හේතුවක්. ඒ නිසා අපි කියනවා මෙතෙන්දී අරමුණක් හරි හේතුවක් හරි. හරි. ඒ නිසා මෙතෙන්දී අපි කියනවා reason අරමුණක් ගැන ප්‍රකාශ හේතුවක් ගැන ප්‍රකාශ කරනකොට ඒ වගේම purpose හේතුවක් ගැන ප්‍රකාශ කරනවා නම් එහෙම නැත්නම් අරමුණක් ගැන ප්‍රකාශ කරනවා නම් අපි පාවිච්චි කරන්නේ 4. එතකොට මෙතෙන්දී අපිට කියන්න පුළුවන් හේතුවක් වෙනුවෙන් සහ අරමුණක් වෙනුවෙන්. හරි. උදාහරණයක් වන්න මම මෙහෙම කියනවා. I go to the park. මම යනවා උද්‍යානයට. ඊට පස්සේ තියෙනවා ඊළඟ වාක්‍ය විදිහට අපිට ගන්න පුළුවන් I love to watch kids. I love to watch kids. හරි ඔන්න ඔහොම වාක්‍ය දෙකක් තියෙනවා. I go to the park. මම යනවා උද්‍යානයට. හරිද? දෙවෙනි වාක්‍ය තමයි I love to watch kids. මම බලන්න කැමති පොඩි දරුවෝ. එතකොට ඕකේ පුතේ මගේ තියෙන්නේ අරමුණක්. හරි එහෙම නැත්නම් හේතුවක්. ඔය දෙකම ගන්න පුළුවන්. මම පාක් එකට ඇයි යන්නේ? මගේ අරමුණ තමයි. මං එතෙන්ට යන්න හේතුව තමයි මං ආදරෙයි මං කැමති පොඩි දරුවෝ දකින්න. ඒ නිසා අපි වාක්‍ය එකතු කරනවා I go to the park for I love to watch kids. I love to watch kids. මම කැමති පොඩි දරුවෝ දකින්න. I love to see kids. එහෙම නැත්නම් I love to speak with kids. මම කතා කරන්න කැමති දරුවෙක්. ඒකට හේතුවක් තියෙන්න පුතේ. හරිද? ඊට පස්සේ කියන්න පුළුවන් මෙහෙම I go to the beach. මම යනවා වෙරළට. හරි. ඊළඟ එක තියෙනවා I want to relax. මට උවමනා කරලා තියෙනවා නිදහස් වෙන්න. එහෙම නැත්නම් ටිකක් රිලැක්ස් වෙන්න. හරි. එතකොට අපි මේකෙදි පාවිච්චි කරන වචනයත් හේතුවක් අරමුණක් මැදට එකතු කරන්නේ for. ඕක පැහැදිලි කියලා මං හිතනවා. ඊට පස්සේ ඊළඟ වචනය තමයි පුතේ මේ A අකුරෙන් ඉවර වෙන and කියන වචනය. හරි AND and. මේ and කියන එකේ තේරුම තමයි සහ. හරි and කියන එකේ තේරුම තමයි සහ කියලා කියන්නේ.
එතකොට අපි මේක පාවිච්චි කරනවා පුතේ එක අදහසකට තව අදහසක් එකතු කරන්න. එකට ගැළපෙන එකිනෙක ගැළපෙන අදහස් දෙකක් එකට එකතු කරන්න. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක අපි පාවිච්චි කරන්නේ add one thing to another. ඒක තමයි මේකේ purpose එක. add one thing එක දෙයක් to another. හරි add one thing to another. එක දෙයකට තව දෙයක් එකතු කරන්න. උදාහරණයක් තාත්තා අම්මා එකට එකතු කරනවා. father and mother. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඕනම තව වාක්‍යයක්. දැන් එකට ගැලපෙන වාක්‍යයක්. හරි. අපි හිතමු I went to the library. මං ගියා පුස්තකාලයට. සහ ඒකට අපි එකතු කරනවා මම පොතක් කියෙව්වා. and I read a book. I went to the library and I read a book. සහ මම කියෙව්වා පොතක්. අන්න සහ. හරි. ඒ නිසා එක අදහසකට තව අදහසක් එකට එකතු කරන්න අපි පාවිච්චි කරනවා and. සහ ඊළඟ වචනය මෙන්න මේ no. හරිද? මේ no කියන වචනය NOR no කියන්නේ තේරුම අපි ගන්නවා එසේම නැහැ. හරි? තේරුම තමයි මේකේ එසේම නැහැ කියන එක. මේවා හරියටම ඉගෙන ගන්න. මොකද භාවිතයේදී දරුවෝ වරද්දනවා. එතකොට ඇයි අපි මේක පාවිච්චි කරන්නේ? මෙන්න පොයින්ට් එක පාවිච්චි කරන්න හේතුව තමයි to add a negative idea to the already මේක තේරුම දෙන්නම් පුතේ බය වෙන්න එපා. already stated negative idea. හරි අදහස තමයි පුතේ to add a negative idea එකතු කරන්න ඕනේ නැත යනාර්ථ අදහසක්. නැහැ කියන අදහස එකතු කරන්න ඕනේ to the already stated negative idea. මේ වෙනකොටත් ප්‍රකාශ කරපු negative අදහසකට. උදාහරණයක් මෙන්න මෙහෙම බලන්නකෝ. අපි හිතුවොත් මෙහෙම I don't go for අපි හිතමු මං අර පාක් එකට යනවා කියව උදාහරණය ගන්නවා. එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම මම මස් කන්නේ නැහැ. ඒ වගේම බිත්තර කන්නෙත් නැහැ. ඕක අපි හිතමු එහෙම. අපි කියනවා I don't eat eggs. I don't eat eggs. මම කන්නේ නැහැ බිත්තර. හරි I don't eat eggs. අපි දැන් කලින් පුතේ අදහස කියලානේ තියෙන්නේ. I don't eat eggs. මම කන්නේ නැහැ. නෙගටිව් අයිඩියා එකක්. මම කන්නේ නැහැ බිත්තර. අපි ඒකටම එකතු කරනවා එසේම නැහැ අන්න ඒ විදියටම ගැලපෙන තවත් නෙගටිව් අයිඩියා එකක්. එසේම නැහැ මස්. ඒ නිසා අපි වාක්‍ය හදනවා පුතේ I don't eat eggs nor eat එසේම කන්නේ නැහැ මොනවද meat මස්. ඒ නිසා අන්න ඒ වගේ කලින් සඳහන් වෙච්ච නෙගටිව් අදහසකට ඒ වගේම ගැලපෙන තව නෙගටිව් අයිඩියා එකක් ප්‍රසන්ට් කරන්න අපි පාවිච්චි කරනවා මේක. හරි. අපි කිව්වොත් I don't want to do a job. මට රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ. හරි I don't want to do a job. එසේම නැහැ ව්‍යාපාරයකුත්. මට ජොබ් එකක් කරන්න ඕනෙත් නැහැ ව්‍යාපාරයක් කරන්න ඕනෙත් නැහැ. හරි. ඒ කියන්නේ එකතු කරපු ගොඩක් සල්ලි තියෙනවා. හරි. ඒ කියන්නේ උරුම වෙච්ච ගොඩක් ධනෙ තියෙනවා. එතකොට අපි කියන්න පුළුවන් I don't want to do a job nor want to do a business. ඒ වගේම නැහැ කරන්න අවශ්‍ය. එසේම නැහැ මට කරන්න අවශ්‍ය බිස්නස් එකකුත්. එනිසා ඔන්න ඕවා පුතේ කතාවේදී හරියටම පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. ලියනකොට පුළුවන්. ඔයා දන්නවා විභාග පේපරේ දෙබස් තියෙනවා ලියන්න. ඒ දෙබස් වලදී මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක්කෙනා විදියට පුතේ අපි පාවිච්චි වෙනවා මෙන්න මේ B. එහෙම නැත්නම් අපි මේකෙදි කියනවා පුතේ but කියන එකේ තේරුම තමයි නමුත් එහෙත්. හරිද? නමුත් එහෙත්. මේ but කියන එකේ අදහස ඕකයි. නමුත් එහෙත්. එතකොට මේක අපි පාවිච්චි කරනවා පුතේ to show contrast. හරිද? to show contrast. පුතේ contrast කියලා කියන්නේ නොගැලපීම. හරි? අසමානතාවය. එතකොට අපි පාවිච්චි කරනවා මේ B කියන වචනය but කියන අදහසෙන් to show contrast අසමානතාවය නැත්නම් නොගැලපීම කියන දේ පෙන්වන්න. ඒ කියන්නේ පුතේ පළවෙනියට අපි කියන අදහසට දෙවෙනි එක ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් මෙහෙම හිතන්න. I was ill. මම අසනීපෙන් හිටියේ I was ill.
හැබැයි පුතේ සාමාන්‍යයෙන් අසනීප වුණාට පස්සේ වෙන්නේ නැති දෙයක් තමයි ජොබ් එකට යන එක. වැඩට යන එක. මෙයා කියනවා මම අසනීපෙන් හිටියේ නමුත් මං වැඩට ගියා. ඒ නිසා මෙයා වාක්‍ය ගොඩනගනවා I was ill but I went to work. මම අසනීපෙන් හිටියේ I was ill but I went to work. නමුත් අන්න එහෙත් මම වැඩට ගියා. එතකොට ඕක පුතේ ලේසි but කියන එක පාවිච්චි වෙලා දන්නවා. ඒක ලේසි එකක් and කියන එකක් දන්නවා. ඊට පස්සේ පුතේ මෙන්න මෙතනදී අපි ඊළඟ වචනේ විදියට ගන්නවා මෙන්න මේ වචනය ඕ කියන එක. ඕ කියන්නේ පුතේ හෝ කියන අදහස. හරිද? ඕ කියන එකේ තේරුම තමයි හෝ කියන එක. අපි මේක පාවිච්චි කරනවා. හරි? අපි මේක පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපිට තියෙන alternative option එකක්. ඒ කියන්නේ විකල්පයක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙලාවල් වලදී. එතකොට අපි මේක කියනවා to present මේක පාවිච්චි කරන්න හේතුව තමයි to present alternative or alternative කියන්නේ පුතේ විකල්ප කියන එක. එතකොට විකල්ප අදහසක් එහෙම නැත්නම් a choice. හරි? a choice. choice කියන්නේ තෝරා ගැනීමක්. හරි? choice කියන්නේ තෝරා ගැනීමක්. එතකොට මෙතනදී අපිට කියනවා විකල්ප අදහසක් හෝ එහෙම නැත්නම් තෝරා ගැනීමක් පෙන්වන වෙලාවල් වලදී. හරි උදාහරණයක් බලමු. I like to drink coffee. ඒ වගේම I like to drink tea. මම coffee බොන්න කැමතියි, මම තේ බොන්න කැමතියි. එතකොට මෙයා කියනවා I like to drink මම බොන්න කැමතියි coffee or tea. coffee or tea. තේ හෝ coffee. අන්න ඒ වගේ අදහස් වලදී අපි කියනවා මේක. ඊළඟට පුතේ හොඳට බලන්න මෙන්න මේක. මේ y කියන වචනේ අදහස පුතේ yet කියන එක. හරි? yet මේකේ තේරුමත් පුතේ මෙන්න මෙයාටම සමානයි. හරිද? yet කියන එකේ තේරුමත් නමුත් එහෙත් කියන එකමයි. හරි? නමුත් එහෙත් කියන එකමයි. එතකොට ඇයි මෙතෙන්දි තව එකක් තියෙන්නේ? හරි? මෙන්න මෙතනදී පුතේ to show contrast අසමානතාවය පෙන්වන්නමයි මේක පාවිච්චි වෙන්නේ. හැබැයි මේකේ අදහස පුතේ අර logically එන්න ඕනේ. හරි? logically to show මේකෙදී අපි ගන්නවා මෙහෙම to show logically contrast ideas. to show logically contrast ideas ඒ කියන්නේ පුතේ තාර්කිකව නොගැලපෙන අදහස් වලදී තාර්කිකව නොගැලපෙන අදහස් වලදී අපි පාවිච්චි කරනවා මේක. උදාහරණයක් මෙහෙම හිතන්න. මම හැම වෙලේම පොත් කියවන්න කැමතියි. මම පොත් ගන්නවා. හරි හැම වෙලේම පොතක් අරගෙන අතේ තියා ගන්නවා. හැබැයි පුතේ කියවෙන්නේ නැහැ. හරි මෙයා ඒ කියන්නේ තාර්කිකව අපි මේක කියන්නේ. තාර්කික අදහසක් ඒකේ හැංගිලා තියෙනවා. I always take a book to read. I always take a book. මම හැම වෙලේම පොතක් ගන්නවා to read කියවන්න. මේකෙදී ඊළඟට තියෙනවා පුතේ I never seem to turn a page. single page. I never seem to turn. හැබැයි මම එක පිටුවක්වත් පෙරලලා වගේ පේන්නේ නැහැ. ඒ කියන්නේ පොත කියවලා නැහැ. හරි. එතකොට හැංගිච්ච අදහසක් එතන තියෙනවා. එකක් මෙයා පොත් ගන්නවා හැම වෙලේම කියවන්න. එහෙනම් කියවලා තියෙන්න එපා. හැබැයි ඊළඟ වාක්‍යය තියෙනවා it never seem to turn a single page. හරියට හැබැයි එක පිටුවක්වත් හරවලා නැහැ වගේ. හරි. අන්න ඒක පුතේ logically අපි හිතන්නේ. එතකොට තාර්කිකව අපිට අදහසක් එනවා. හරි. මූ ඒ කියන්නේ පොත කියවලා නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපි දානවා මැදට yet I take a book to read yet I never seem to turn a single page. නමුත් මං එහෙත් මං එක පිටුවක්වත් පෙරලලා වගේ පේන්නේ නැහැ. සහ මේ s කියන වචනය පුතේ අපි පාවිච්චි කරනවා s ඒකේ අදහස තමයි so කියන එක. හරි? අදහස so කියන එක ඒකේ තේරුමත් නිසා බැවින්. හරි? නිසා බැවින් කියන එකමයි තේරුම. මේ so කියන එකේ අදහසත් නිසා බැවින්. මෙන්න මේ විදියටමයි පුතේ ඒක පාවිච්චි වෙන්නේ. අපි මේක පාවිච්චි කරන්නේ හරිද? මේක පාවිච්චි කරන්නේ මෙතනදී තියෙන්නේ තේරුම සමානයි. ඔබට පේනවා පුතේ තේරුම සමානයි. හැබැයි මෙතනදී අපි කියන්නේ හේතුවක් අරමුණක්. හරි? හේතුවක් අරමුණක්. හැබැයි අතෙන්දී අපිට කියන්න වෙන්නේ පුතේ result එක. හරිද? result. එහෙම නැත්නම් අපි කියනවා consequence.
හරි result එකක් එහෙම නැත්නම් consequence එකක් හරි result එකක් එහෙම නැත්නම් consequence එකක් consequence එකක් කියන්නේ පුතේ මොන හරි ඇති වෙච්ච තත්වයක් හරි ඒ කියන්නේ මෙතෙන්දී අපි කියන්නේ පුතේ හේතුව I was ill මම අසනීප වුණා sorry හේතුව ගැන සඳහනක් කරන්නේ එතකොට මෙතෙන්දී අපිට කියන්න පුළුවන් I go to the park මම යනවා උද්‍යානයට for looking kids මොකද පොඩියුම් බැලීමට හරි නිසා අන්න අරමුණ තියෙනවා එතන හැබැයි මෙතනදී පුතේ අපිට අරමුණ ගැන කියන්න බෑ අපි කතා කරන්නේ ප්‍රතිඵලය ගැන හොඳට අහගන්න ප්‍රතිඵලය ගැන අපි හිතමු මෙහෙම it was too hot මාර රස්නේ හරි it was too hot එතකොට රස්නේ නිසා පුතේ ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය තමයි so I am sweating එනිසා මට දාඩිය දානවා කියලා කියන්න පුළුවන් අන්න ප්‍රතිඵලයක් හරි එහෙම නැත්නම් කියන්න පුළුවන් I am going to open the window එතකොට ප්‍රතිඵලය තමයි මම යන්නේ ජනේලේ අරින්න it was too hot so I'm going to open the window අන්න so ඉතින් මම යන්නේ එහෙම නැත්නම් මොකක් නිසාද මොකකටද මෙයා යන්නේ මේ ජනේලේ අරින්න මේකෙදි කතා කරන්න පුතේ ප්‍රතිඵලය හෝ තත්වය ගැන මෙතනදි කතා කරන්නේ හේතුව හෝ අරමුණ ගැන හැබැයි තේරුම සමානයි ඔය කොටස පැහැදිලිද පුතේ ඔය කිව්ව දේවල් ටික පැහැදිලිද මම ආපහු එකපාරක් කියනවා හොඳට අහගන්න අපි මේ FANBOYS fan boys කියලා මේක මතක තියාගන්නවා මේ F අකුර අපි පාවිච්චි කරනවා මෙන්න and සහ කියන අදහසේදී add one thing to another එක දෙයකට තව දෙයක් එකතු කරන්න my father and mother හරි ඊට පස්සේ results and the consequence ඔය විදිහට ඕනම අදහසකට එකකට එකක් එකතු කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ sorry and කියන එක පාවිච්චි වෙන්නේ ඒ ඊට පස්සේ මේ F කියන එක නා මෙතන ඉන්නවා F පාවිච්චි වෙන්නේ for නිසා බැවින් තේරුම to give a reason or the purpose හේතුවක් හරි අරමුණක් හරි introduce කරන්න හඳුන්වා දෙන්න හරි ඒක මම දැන් පැහැදිලි කරා එතකොට මෙතනදී ආයි අපිට උදාහරණයක් ගන්න පුළුවන් we are going to collect funds අපි අරමුදල් රැස් කරන්න හදන්නේ we are going to collect funds අපි අරමුදල් රැස් කරන්න හදන්නේ රැස් කරන්න යන්නේ මොකද අරමුණ අන්න for helping flood victims flood 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 victims කියන්නේ ගම් වතුර නිසා කරදරයට පත් වෙච්ච අයට උදව් කිරීම සඳහා උදව් කිරීම හරි හේතුව අපේ අරමුණ තමයි යන්නේ ඒක හරි ඊළඟ එක no n කියලා කියන්නේ no කියන එක ඒකේ අදහස එසේම නැහැ ඒක අපි පාවිච්චි කරනවා කලින් සඳහන් කරපු negative එහෙම නැත්නම් නැත යන අර්ථ අදහසකට තව එකක් එකතු කරන්න අපි කියනවා I don't eat meat මං කන්නේ මස් I don't eat meat no eat eggs එසේම නැහැ බිත්තරත් හරි ඊට පස්සේ කියනවා I never like him හරි I never like him මං කවදාවත් ඔහුට කැමති නැහැ හරි no like එසේම නැහැ his wife ඔහුගේ බිරිඳටත් මං එසේම කැමති නැහැ හරි අන්න අපි එකතු කරනවා එසේම නැහැ කලින් කියපු නෙගටිව් අයිඩියා එකකට තව එකක් ඊට පස්සේ but සහ yet දෙකම කතා කරනවා but yet දෙකේම තේරුම සමානයි නමුත් එහෙත් හැබැයි පුතේ මේ but කියන එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් නමුත් ඒ කියන්නේ එච්චර ලොකු ගැටුමක් නැති අවස්ථාවල සාමාන්‍ය අදහස් වල හරි ඒ කියන්නේ තාර්කිකව හිතන්න දෙයක් නැහැ හරි අපි කියනවා I was ill මම අසනීප වුණා but I went to work නමුත් මම වැඩට ගියා ඒක තාර්කිකව කරන්න හිතන්න දෙයක් නැහැ වැඩේ වෙලා හරි හැබැයි මෙතන පුතේ තියෙන්නේ තාර්කික අදහස් අර මම කිව්වේ I always take a book to read මම හැම වෙලේම ගන්නවා පොතක් කියවන්න හැබැයි එක පිටුවක්වත් පෙරලල වගේ පේන්නේ නැහැ අම්මලා එහෙම නිතර ඇවිල්ලා මගේ දරුවන්ට කියනවා ඇති දැන් පොත අරන් ගොඩක් වෙලානේ කොතාම කියවලා වගේ පේන්නේ නැහනේ අන්න ඒ කියන්නේ පුතේ පොත කියවලා නැහැ ඒක තමයි මේ හැංගිච්ච තාර්කික අදහස එතකොට අපි කියනවා you took the book 1.5 hour ago පැයකුත් විනාඩි 30කට කලින් තමයි ඔයා පොත ගත්තේ හරි yet it's not seem to turn a single page ඒක පේන්නේ නැහැ හැබැයි හරි ඔයා එක පිටුවක්වත් පෙරලලා වගේ අන්න ඔහොම කියලා යන්න පුළුවන් එතකොට මේකේ අදහස පුතේ නෙගටිව් අයිඩියා එකක් ඒ කියන්නේ අර logically contrast අසමතුලිතතාවය නොගැලපීම පෙන්නනවා තේරුම එකම උනාට භාවිතය වෙනස් ඊළඟ එක පුතේ ඔව් ඕ කියලා කියන්නේ හෝ කියන එක
අපි ඒක පාවිච්චි කරනවා to present alternative or choice විකල්ප අදහසක් එහෙම නැත්නම් තෝරා ගැනීමක් ගැන කියන්න. හරි. I will take the red or black one. රතු හෝ කළු එක මං ගන්නවා. මං ගනීවි. මං ගන්නම්. හරි. එතකොට ඕකෙදි පුතේ අපි කියන්නේ තෝරා ගැනීමක්. I like to eat pizza. මං කන්න කැමති pizza or rice. එහෙම නැත්නම් chicken rice එකක්. හරි ඔය විදිහට අපි අදහස් ප්‍රකාශ කරනවා. ඊළඟ එක පුතේ so නිසා සහ බැවින් ඒකෙදි අපි පාවිච්චි කරනවා result consequence ප්‍රතිඵලය හෝ තත්වයක් ගැන කියන්නේ. මං කිව්වේ it was too hot මාර රස්නේ so I'm going to turn on the fan. ඉතින් මම ෆෑන් එක දාන්නයි යන්නේ. අන්න නැති වෙන ප්‍රතිඵලය තමයි ෆෑන් එක දාන්න යන එක. තත්වය තමයි ඒක. ඕක පැහැදිලිනේ. දැන් ලස්සනට පුතේ මෙන්න මේක ලියාගන්න. දැන් මං කියද්දි ලියන්න එපා කියලා මං කිව්වා. මොකද අහන් ඉන්න එක පුතේ මාර වැදගත්. ඒ නිසා දැන් ලියා ගන්න පටන් ගන්න. ඉක්මනට ලියාගෙන ඉවර වෙලා කියන්නේ ඉවරයි කියලා. ඒ ලියනකොට පුතේ ඔය කළු පාටින් දාලා තියෙන හේතුව භාවිතය ලියන්න ඉඩ තියන්න. මොකද සිංහල අදහස එතන ලියමු. හරිනේ. එතනදී අපි සිංහල අදහස ලියමු. ඒ නිසා ඕකේ සිංහල අදහස ලියන්න ඉඩ තියාගෙන ලියන්න. ලේලි ඉවරයි නම් කියන්න පුතේ. සර් ඔය කළු පාට ටික ලියන්න ඕනේ නෑනේ. ලියන්න ඕනේ පුතේ.
කළු පාටින් ඉංග්‍රීසි වලින් තියෙන ටික ලියන්න ඕනේ. ඒක සිංහල අදහස ලියන්න ඉඩ තියාගන්න. හා සර්. මම හිතන්නේ ලියලා ඉවරයි නේද? නෑ සර්. නෑ සර්. හරි ලියා ගන්නකො. මේ පුතේ සාමාන්‍යයෙන් grade 7 8 9 rate එකේ 7 8 වලදී තියෙන කොටසක් මේක අමතක කරන්න එපා. මොකද n but o කියන වචන තුන ගන්නන්න තියෙන්නේ 7 වසරේදී. ඊට පස්සේ 8 දී ඉතුරු ටික තියෙනවා. ඔබ 10 වසරේ දරුවෙක් විදියට මේ ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්න අවශ්‍යයි. හරි නේද? දැන් මං හිතන්නේ ඉවරයි. ඉවරයි සර්. හරි. අපි මේකේ තේරුම් ටික ලියාගමු පුතේ. මොකද මේක වැදගත් පොයින්ට් එකක් නිසා. ඊට පස්සේ මේ අංක 1 සහ මෙන්න මේ පිළිවෙලට ඔයාලා නම් කරගන්න අංක 1, අංක 2, ඊට පස්සේ අංක 3, අංක 4, අංක 5, අංක 6 සහ අංක 7. එතකොට ඔන්න ඔය පිළිවෙලට මම උදාහරණ 7කුත් දෙන්නම්. පහලින්, ඔතනින් නෙවෙයි පහලින්. ඒ නිසා ඔයාලා මේකේ සිංහල තේරුම මුලින් ලියාගෙන ඉන්න. පළවෙනි එක පුතේ reason හේතුව purpose අරමුණ. ඒක ලියා ගන්න ඔයාලට පුළුවන්. ලියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ලියන්න පුතේ මේ and කියලා ලියපු තැනින් add one thing to another සිංහල අදහස තමයි එක් දෙයකට තව දෙයක් එකතු කිරීමේදී ලියලා තියාගන්න. එක් දෙයකට තව දෙයක් එකතු කරනකොට තමයි අපි and කියන එක පාවිච්චි කරන්නේ. එක් දෙයකට තව දෙයක් එකතු කිරීමේදී එක් දෙයකට තව දෙයක් එකතු කිරීමේදී. හරි. ඊළඟ එක number 3 to show contrast. මෙතනින් ලියන්න අසමානතාවය නිරූපණයේදී. අසමානතාවය නිරූපණයට to show contrast. අසමානතාවය නිරූපණයට. ඔය වචන ඔයාලා දැකලා තියෙයි ටීවී එකේ එහෙම. හරි ටීවී එකේ එහෙම contrast වැඩි කරගෙන යනකොට ඒ කියන්නේ මේ අසමානතාවය කියන දේ වැඩි කරගෙන යනකොට සමහර වෙලාවට ටීවී එක අර කළු වෙලා ඒක හොඳට වෙන් වෙලා පේනවා. හරි layers විදියට. අඩු කරගෙන යනකොට නිකම්ම සුදු වෙලා යනවා. ඔක්කොම නිකන් එකම එකක් වගේ පේන්නේ. හරි contrast. ඊළඟ එක
yet නමුත් එහෙත් මෙන්න මෙතනින් ලියන්න to show logically contrast ideas එතෙන්ට ලියන්න තාර්කිකව අසමාන අදහස් තාර්කිකව අසමාන අදහස් පෙන්වීමට තාර්කිකව අසමාන අදහස් පෙන්වීමට තාර්කිකව අසමාන අදහස් පෙන්වීමට ඊළඟට number 4 5 පස්වෙනි එක to add a negative idea to the already stated negative idea මෙන්න මෙතෙන්ට තමයි ටිකක් වැඩිපුර ඉඩ අවශ්‍ය වෙන්නේ මේක ලියන්න කලින් සඳහන් කරන ලද කලින් සඳහන් කරන ලද කලින් සඳහන් කරන ලද නැත යනාර්ථ අදහසකට නැත යනාර්ථ අදහසක් හොඳේ කලින් සඳහන් කළ නැත යනාර්ථ නැත යනාර්ථ අදහසකට අදහසකට තවත් නැත යනාර්ථ අදහසක් තවත් නැත යනාර්ථ අදහසක් එකතු කිරීමට එකතු කිරීමට then number 6 to present alternative or a choice ලියන්න එක් දෙයකට ඇති එක් දෙයකට ඇති එක් දෙයකට ඇති වෙනත් විකල්පයක් වෙනත් විකල්පයක් එක් දෙයකට ඇති වෙනත් විකල්පයක් හෝ වෙනත් තේරීමක් හෝ වෙනත් තේරීමක් හෝ වෙනත් තේරීමක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමට ඊළඟ එක so නිසා බැවින් result or consequence මෙතෙන්ට ලියන්න යම් ක්‍රියාවක් නිසා ඇතිවන යම් ක්‍රියාවක් නිසා ඇතිවන යම් ක්‍රියාවක් නිසා ඇතිවන ප්‍රතිඵලය හෝ තත්වය නිරූපණයට හරි examples කීපයක් දෙන්නම් පුතේ example එකක් ඒක අංක 1 පළවෙනි එකේ example එක විදිහට අපිට දකින්න පුළුවන් I went to the park for I love to see kids මම ගියා උද්‍යානයට මොකක් නිසාද මම දකින්නට කැමති දරුවෝ I love to see එහෙම නැත්නම් I loved කියලා ඔකෙදි ගන්නත් පුළුවන් වැරද්දි නෑ I love to see මම කැමැත්තක් දැක්ුවා දකින්න පොඩි දරුවෝ ඊට පස්සේ දෙවෙනි එක විදියට අපි ගත්තේ and කියන වචනය හරි and කියන වචනය එතකොට අපිට මේකෙදි නම් ඕන තරම් examples දෙන්න පුළුවන් I read a book and watch a movie. I read a book. මම පොතක් කියවුවා සහ watch a movie. පොතක් කියවනවා සහ චිත්‍රපටයක් නරඹනවා. තුන්වෙනි එක විදියට අපි ගත්ත වචනය මොකද්ද පුතේ මට මතක නැහැ. තුන්වෙනි එක විදියට අපි ගත්තේ නෝද?
Oh, sir. no No, sir. හරි මෙතන numbers කරපු order එක මට මතක නැහැ පුතේ චුට්ටක් මට කියන්න no nor no කියලා කියන්නේ එසේම නැහැ කියන එක. ඒ නිසා අපිට කියන්න පුළුවන් I don't like to play chess. I don't like to play chess. මම chess ක්‍රීඩා කරන්න කැමති නැහැ. No like එසේම නැහැ cricket. හරි no like cricket. එනිසා මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ no. මම chess ක්‍රීඩා කරන්න කැමති නැහැ. එසේම නැහැ cricket ක්‍රීඩා කරන්න කැමතිත්. ඕක තමයි තේරුම. number 4 හතරවෙනි වචනේ මොකද්ද පුතේ? But. but. හරි but ඊළඟට yet ඔය දෙක ගන්න ඇත්තේ but බලන්න. I was ill but I went to school. මම අසනීපෙන් හිටියේ නමුත් මම පාසලට ගියා. ඊළඟට but වලින් පස්සේ yet කියන එක ගන්න ඇති. yet වලට උදාහරණයක් බලමු. I always take a book to read. මම කියවන්න නිතරම පොතක් ගන්නවා. Yet I never seem to turn a single page. මම තනි පිටුවක්වත් පෙරලල කියලා පේන්නේ නැහැ. I never seem to turn a single page. ඊළඟ වචනය මොකද්ද පුතේ? Oh. 4. number 5 මේක 5 4 5 2 උතන තියෙන්නේ number 6. ඊළඟ වචනේ සෝද පුතේ. Oh. ඔව් හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් I love this black one or red one. මම කැමති හරි I love this මම ආදරෙයි මේ කළු පාට එකට එහෙම නැත්නම් රතු පාට එකට. අවසාන වාක්‍ය පොතේ මම උඩින් ලියන්නම් number 7 හත්වෙනි එක කියන්නේ වචනය so ලියන්න මෙහෙම. So. It is too hot ගොඩක් රස්නේ so I'm going to open the window. It is too hot මාර රස්නේ so I'm going to open the window. ඉතින් මම ජනේලය අරින්නයි යන්නේ. හරි examples ටික ලියාගන්න. Sir. කියලා තියෙනවා park කියන තැනට park ලියලා තියෙන කියලා sorry. Park. I went to the park for I love to see kids. සිංහල තේරුම ලියන්න ඉඳ තියාගන්න ඕනද? ඕනේ නැහැ පුතේ. සිංහල තේරුම වලට හදාගන්න පුළුවන් නේද? සරල වාක්‍ය ටිකක් මෙතන තියෙන්නේ. ඕනේ නම් කියන්න පුතේ. අමාරු එකකට තියෙන මෙන්න මේක විතරයි. මේ අනිත් වාක්‍ය ටික මම හිතනවා ලේසි කියලා. I always take a book to read. මම නිතරම පොතක් ගන්නවා කියවන්න. නමුත් ඒ වුණාට I never seem to turn a single page. මම එක පිටුවක්වත් පෙරලලා වගේ නැහැ. මේ seem to කියලා කියන්නේ වගේ පේනවා කියන එක. මම එක පිටුවක්වත් පෙරලලා වගේ පේන්නේ නැහැ. ඒකයි අදහස. එයාරෙන අනිත් වාක්‍ය ටික ලේසි. difficult words නෑ. හරි.
හරි නේද පුතේ? නෑ සර්. හරි. එහෙනම් ලියා ගන්නකෝ. හරි නේද? නෑ සර්. දෙකක් තියෙනවා. හරි. හරි නේද පුතේ? හරි සර්. හරි. පුතේ මේ වැඩ කෙරෙන අතර වාරේ මෙන්න මේ දේවල් ටිකත් පොඩ්ඩක් ඔයාලට මතක් කරන්න ඕනේ. අපි මේ කරන දේ එහෙම නැත්නම් මේ ඔන්ලයින් හරහා අපි මේකට කියනවා පුතේ ඉංග්‍රීසි වලින් නම් වෙබිනා එකක් කියලා. සර් මොකද 7 වෙනි එක මගන්න එපා. අන්තිම එක මකන්න එපා. ඔව් 7. හරි හරි හරි. එතකොට පුතේ මේකට අපි කියන්නේ වෙබිනා එකක්. මොකද අන්තර්ජාලය හරහා අපි මේ පවත්වන්නේ වෙබිනා එකක් ඇත්තටම. එතකොට ලයිව් ක්ලාස් එකක් නෙවෙයි. ඒ නිසා මේක ඔන්ලයින් ක්ලාස් එකක්. එහෙම නැත්නම් වෙබිනා එකක් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පුතේ මේ ක්‍රමවේදය හරහා ඔයා පාන්දර මේක පවත්වන්න හේතුව තමයි රාත්‍රියට වඩා පාන්දර නිදහස්. හරිද? අපිට ගැටලු ඇති වෙන්නේ හරි අඩුවෙන්. මොකද ගෙවල් වල උනත් නිහඬතාවය තියෙනවා. අපිට මේ දේවල් පැහැදිලිව කතා කරන්න පුළුවන්. ධාරණ ශක්තිය හැමදේම. ඉතින් ඒකට පුතේ ඔයාගේ පැත්තෙනුත් ක්වොලිටි එකක් එකතු වෙන්න ඕනේ. හරි ඔයාගේ පැත්තෙන් ක්වොලිටි එකක්. ඉතින් ආදරණීය දරුවෝ විදියට ඔයාලට මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. You have to face this situation. එතකොට මේකත් එක්ක පුතේ ඔයාලට අධ්‍යාපනය කියන දේ මග නොඇරෙන්න. නිකන් ඕනවට එපාවට සම්බන්ධ වෙන්න එපා පුතේ. ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙද්දී ආසාවෙන් සම්බන්ධ වෙන්න. හරිද? මොකද ඔයාලට ගුරුවරු තෝරගන්න පුළුවන්. ඊට පස්සේ නිදහසේ පන්ති කීපයකටත් සම්බන්ධ වෙන මේ දවස්වල හැකියාව තියෙනවා. ඉතින් එහෙම නිසා පුතේ මතක තියාගන්න හැම වෙලේම තමන්ට හිතට සැටිස් වෙන විදියට අධ්‍යාපනය කියන දේ ගන්න. මේසේ පිළිවෙලට වාඩි වෙන්න. හරිද? සමහර දරුවෝ ඔන්ලයින් එක කරන්නේ ඇඳේ. හරි මෙහෙම ඉඳගෙන මෙන්න මෙහෙම හාන්සි වෙලා මෙන්න මෙහෙම තියාගෙන ඕක පුතේ බලන්න බෑ. හරි? නෝට් දෙන්නේ නැහැ. සමහරව ලියන්නේ නැහැ. පස්සේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් හරි වීඩියෝ එකක් හරි දාලා ලියා ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. පුතේ ඒකේ හානිය ඉතාම වැඩි. මොකද ඔයා පස්සේ ලියනවා කිව්වට ලියවෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔයාට ලොකු ගැටලුවක්. ඒ කියන්නේ ඒක පස්සේ ඔයා කරනවා කියන්නේ පුතේ අර ගුරුවරයා ඒ වෙලාවේදී තියෙනවා වගේ තත්ත්වයක් සිටුවේෂන් එකක් නැහැ. හරි? එතකොට ඔයාට ඒක ඉෆෙක්ට් එකක් තියෙනවා ඔයාට ඒකේ නරක බෑඩ් ඉෆෙක්ට් එකක්. නරක බලපෑමක්. මොකද පුතේ ඒක වීඩියෝ එකක් බලාගෙන ලියනවා වගේ නෙමෙයි මේ වෙලාවේ වෙලාව දෙනවා. ඊට පස්සේ කතා බහ කරනවා, ගැටලු තියෙනවා. අර අවධානයක් නැතුව ඔහේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා මේක මෙහෙම බලාගෙන නිදා ගන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන මේක අහනවා නම් හරි එහෙම දරුවෝ ඇති. ඒක පුරුදු වෙච්ච විදිය. නමුත් පුතේ දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිනවා වීඩියෝ එක දානවද කියලා. හරි දාන්නම් පුතේ.
ක්ලාස් එකක් තියෙනවා කියලා 6ට ලීව් වෙනවා කියලා දාලා තියෙනවා. හරි. ඒකෙදි මෙහෙමයි. දැන් වීඩියෝ එක බලනවා කියන එක හොඳ දෙයක්. ඒ කියන්නේ මූලික කියන්නේ අර පන්තියේ ඉඳලත් පස්සේ තවදුරටත් දැනුම වර්ධනය කර ගැනීම සඳහා බලනවා කියන එක හොඳයි පුතේ. හැබැයි අර ක්ලාස් එකට ජොයින් වෙද්දී පුතේ ඒක ඕන කමින් කරන්න, උවමනාවෙන් කරන්න. හරි. නෝට් එක ලියන එක ඒ වෙලාවෙ ලියන්න. හරි. සහ කොන්ද කෙලින් තියාගෙන මේස් එකට ගිහින් ෆෝන් එක පැහැදිලිව මෙහෙම උඩින් නෙවෙයි මෙහෙම සාමාන්‍යයෙන් හොඳට පේන විදියට ඒක ඇන්ගල් කරලා හදාගෙන එහෙම කරන්න. හරි. එතකොට මේක අමාරුම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි ක්ලාස් එකට ආවත් පුතේ සමහරක් පන්තිවලදී වෙන්නේ දැන් අපි වෙනස තමයි අපිට ඔයා ළඟට ඇවිත් මේක චෙක් කරන්න බැරි වෙන එක. හරි. අර ගුරුවරයා ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති පන්තියක අඩුම කිලෝමීටර් 3-4ක්වත් ඇවිදිනවා ওই පැය දෙක ඇතුළත. ඊටත් වැඩි. මොකද එහාට යනවා මෙහාට යනවා අහේ රිංගනවා මෙහේ රිංගනවා බලනවනේ පුතේ. එතකොට දැන් මේකෙදි අපිට ඒ ගැටලුව තියෙනවා. ඔයා වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න බැරිකම තියෙනවා. නමුත් ඔබගේ පැත්තෙන් ඔයාට සාර්ථකත්වයක් ගන්න පුළුවන් මේක. කිසි කෙනෙක් හිතන්න එපා දැන් මේ තියෙන තත්ත්වයක ඔන්ලයින් කියලා කියන්නේ මහා කරදරයක්. එහෙම හිතන්න එපා පුතේ. මොකද නිදහස් ඔයාට. ගෙදර ඉඳගෙන කැමති විදියට නැත්තම් කොහෙද? පැයක් විතර නාලා ඊට පස්සේ පැයක් විතර තව පැය භාගයක් විතර මේකප් දාලා හැඩ වෙලා ඊට පස්සේ කොල්ලෝ ටික එයා එක එහෙම හදලා කියලා ඊට පස්සේ ක්ලාස් එනවා එන්න යන වියදම ඊට පස්සේ ඒ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට යන ගාන ඊට පස්සේ අමතර කාලය බස් එකේ එනවා නම් පැය භාගයක් එන්න යනවා යන්න පැය භාගයක් යනවා පැයක් නාස්ති වෙනවා හරි හැබැයි දැන් එහෙම නෙමෙයි පුතේ දුවේ ඔයාට නැගිට්ටා මම ඔයාට වීඩියෝ එක ඔන් කරන්න කියලා පෝස්ට් කරන්නේ නැහැ මොකද පාන්දර ක්ලාස් එකක් ඒ පාර අපේ ළමයි 7-5 පන්තියට 3:00 විතර නැගිටීවි. හරි නැගිටලා පැය භාගයක් විතර නාලා කියලා ලේස් වෙලා එපා ඉන්න. ඉතින් එහෙම නෙවෙයි. ඔයාට පහසුවක් පුතේ මේක. හරිද? මේක පහසුවක් විදියට ගන්න. ඔයාට නිදහසේ විනාඩි 15ක් විතර කලින් නැගිට්ට නැත්නම් පැය භාගයක් කලින් නැගිටින්න පුළුවන්. 4:00ට කියන එක පුතේ නැගිට්ටට ගැටලුවක් නෙවෙයි 5 පන්තියට. හරි. දැන් මම සාමාන්‍ය නැගිටිනවා 4ට. එතකොට පැයකට කලින් මේ දේවල් ටික ප්‍රිපෙයාර් කරලා බලාගෙන ඒ ටික කරගන්න. සහ මං උදේ පාන්දර නාලා කියලා එහෙම පැයින්න. දැන් මට බෑනේ මේ වීඩියෝ එක ඔෆ් කරගෙන නිකන් කටින් කියන්න. ඒ නිසා පුතේ කැපකිරීමක් අපි කරනවා. ඔයාගේ පැත්තෙන් ඔයාට කරන්න තියෙන්නේ විනාඩි 15ක් කලින් නැගිටලා කලින් දවසේ උගන්වපු ටික බලන්න. ඔන්ලයින් එකකදී වුණත් බලන්න කලින් දවසේ ටික. බලලා අර ක්වොලිටි එක තියාගෙන ඔයා ඉගෙන ගන්නවා නම් හෑන්ඩ් ෆ්‍රී එක අයින් කරන්න පුතේ. ගෙදර මිනිස්සුන්ට උගන්වන දේ ඇහුනට ගැටලුවක් නැහැ. හරි. මොකද අපේ විශ්වාසයෙන් තියෙනවා ඒ නිසා ඔයාට පුළුවන් සාමාන්‍ය ගාන දැන් පාන්දර නම් මහා ගොඩක් ස්පීකර් එක දාගන්න අවශ්‍ය නැහැ ඔයාට ඇහෙන ගානට නිදහසේ ස්පීකර් එක දාලා ෆෝන් එක පැත්තකින් තියන්න නිකන් වයර් දෙකක් බෙල්ල එල්ලගෙන ඊට පස්සේ බෙල්ල හොලවන්න බෑ නිදහසේ අරක ගැලවිලා වැටේ කියලා බයයි එහෙම එපා සාමාන්‍ය නිදහසේ ඉන්න පුතේ කන් දෙකට ඇහෙන්න එහෙම රිලැක්ස් එකේ ඉඳගෙන ඒ වැඩ ටික ක්වොලිටි එකට කරගන්න මේස් එක වාඩි වෙලා එහෙම හරි ඒ අරෙන්න සාමානෙන් එහෙම පුතේ ක්‍රමවේද තියෙනවා. ඔයාට මේ මේසේ අමාරු නම් මේ දවස්වල දැන් ඔන්ලයින් යන්නේ. එතකොට ඔයාට පුළුවන් ගෙදර සෝෆා එකක් තියෙනවා නම් සෝෆා එකේ දෙපැත්තේ මෙහෙම තියෙනවනේ අර හොඳ ඇඳි දෙකක්. හරි. නිකන් නිදහසේ වාඩි වෙන්න ඕන නම් සෝෆා එකේ වාඩි වෙන්න වාඩි වෙලා ඒකට දාන්න පුළුවන් ඔයාට ලෑල්ලක් වගේ එකක්. ඒ කියන්නේ හොඳ දිග පල්ල තියෙන ලෑල්ලක් අරගෙන ඒකට දාගන්න. එතකොට ඒකේ පොත් ටික තියාගත්ත ෆෝන් එකක් තියාගත්ත ඔයාට ඒක නිදහස්. හරි. හැබැයි පුතේ හාන්සි වෙලා හරි එහෙම බලන්න එපා. එනිසා මේක නිදහසේ ක්වොලිටි එකක් ඇතුව කරන්න මේක එපා වෙන්නේ නැහැ පුතේ. මොකද ඔයාලට මේ ක්‍රමවේදය හරහා තව මාසයක් දෙකක්වත් යන්න වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න. සමහරට ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඔයාගේ මේ අවුරුද්දම මෙහෙම වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ පුතේ. අපි 20යි 20 හිතුවේ නැහැ 20යි 21කට අපිට මෙහෙම බලපෑමක් එයි කියලා. පන්ති පටන් ගෙන ඉස්සරහට යද්දි. නමුත් එහෙම වෙනවා. ඒ නිසා උවමනාවෙන් මේ දේ කරන්න කියලා මම බොහොම උවමනාවෙන් දරුවන්ගෙන් ඉල්ලනවා. වදයක් විදියට මේක දකින්න එපා. ඔයාට නිදහසක් විදියට දකින්න හැම දෙයකම පුතේ කොලිටි එක තියාගන්න පොසිටිව් සයිඩ් එක දකින්න. හරි. එතකොට ඔයාට මේක අමාරු දෙයක් නෙවෙයි. නිදහසේ අවශ්‍ය පොත් ටික විතරක් ගන්න. පාඩම් කරනකොට ඒ විෂයට අදාළව නෝට් එක ලියන එකක්, කටු වැඩ කොලයක් තියාගන්න. සහ ෆෝන් එක. ඒ අරගෙන වෙන මොකුත් ඔයාට අවශ්‍ය නැහැනේ. ඒ නිසා මේ දේවල් ටික ළඟින් තියාගෙන වතුර වීදුරුවක් ළඟින් තියාගන්න පුළුවන් මේසේ උඩින්ම. එතකොට මේ දේවල් ටික ළඟින් තියන් නිදහසේ වැඩේ කරන්න. හරි. ඒ නිසා පුතේ මේ ඉල්ලීම ඔයාට කරනවා මේක එපා වෙන දෙයක් විදියට දකින්න එපා. දැන් මොකද ඔයාගේ ඇටිටියුඩ් එක ඔයා හදා ගන්න ඕනේ. ඔයාගේ මොරාල් එක ඔයා හදා ගන්න ඕනේ. මෙතන දැන් දැනට අර ලීව් වෙච්ච දරුවෝ ටික එක්ක මෙතන 130කට කිට්ටු ගාණක් හිටියා වෙටිං විට. එතකොට දැනට 122ක් ඉන්නවා. ඒ 122 දෙනම මං කැමතියි පුතේ එකම උවමනාවෙන් මේකත් එක්ක එකතු වෙනවා නම්. එක්කෙනෙක් ඔහේ හාන්සි වෙලා ඉන්නවා නම් ඒක ඔහේ මං මෙහි කියන එක ඇහෙන්න දාලා එයා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා නම් මොන හරි ලියා ගන්න කියනකොට දුවන් ඇවිල්ලා ලියා ගන්නවා නම් එහෙම බෑ පුතේ. මේ අධ්‍යාපනයේ මේක වටිනම දේ. එනිසා මේක ගන්න try එකක් දෙන්න උවමනාවෙන්. හරි. සහ ඔයාට නිදහස තියෙනවා
නිදහසේ මේ වැඩ ටික කරගන්න සහ උවමනාවෙන් කරගන්න. නිදහස කියන්නේ උවමනාව නැහැ කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න ඒක. ඔයාට ලැබෙන නිදහස කියන්නේ ඔයාට උවමනාව නැහැ කියන එක නෙවෙයි. නිදහස තියාගෙන උවමනාවෙන් වැඩේ කරන්න. ඒ ක්වොලිටි එක ඒකට දෙන්න. හරි ඒ ගුණාත්මක බව ඒකට දෙන්න. එතකොට ඔයාට මේක අමාරු දෙයක් නෙවෙයි. කන් දෙකේ හෑන්ඩ් බ්‍රේක් ගහන් ඉන්න නම් තමයි කන් දෙක රිදෙන්නේ. හරි. ඊට පස්සේ ඒක කනේ කර්ණ පටහ පටලෙට යම් බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා එහෙම අවශ්‍ය නැහැනේ. ඔයාට ස්පීකර් එක දාගෙන හිටියා කියලා අම්මා තාත්තා බනින්නේ නැහැ ඉගෙන ගන්න දෙයක් ඇහෙනකොට. හරි. ඒ නිසා මතක තියාගන්න පුතේ එහෙම අහන්න. එතකොට ඒක සාමාන්‍යයි. හරි. ශබ්ද කියන එක පැය 24ම කොහොමද අපිට ඇහෙනවනේ. එතකොට ඒකත් එහෙම එකක්. S2 ඊළඟට ගැටලුව ගොඩක් දරුවෝ කියනවා S2ට අමාරුයි එහෙම කියලා. ඒක ටිකක් පුරුදු වෙද්දී ඒ ගැටලුව හරියනවා. සහ පුතේ ඒක බලන විදිය. ඔයා නිකන් ෆෝන් එක මෙහෙම තියලා මෙහෙම පැත්තෙන් බලන් ඉන්නවා නම් හරිද? ඒකේ තියෙන දේවල් එක්ක ඔයාට ඒක අමාරුයි. සහ මම ගෲප් වලට දාන්නම්. ඔය Zoom ක්ලාස් එකක් TV එකට කනෙක්ට් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. එතකොට දරුවෝ TV එක බලනකොට එපා වීමක් වෙන්නේ නැහැ නේ. හරි මං හිතනවා එහෙම. ඒ නිසා TV එකට ඔයාට මේක කනෙක්ට් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඒ නිසා එහෙම දේවල් තියෙනවා. හොයලා බලන්න. Google එකේ සර්ච් කරලා බලන්න. ඒකේ B දාලා තිබුණා නේද? ඔව් FB එකේ තිබ්බ පුතේ. හරි එහෙම බලලා අන්න එහෙම හොඳයි. හරි එහෙම හොඳ දේවල් හැම එකකින්ම ගන්න. හරි FB එකේ මේ දවස්වල ගොඩක් ඒ වගේ ගෲප් එකට දාන්න පුළුවන්ද? ඔව් මම දාන්නම්. මට මතක විදිහට මම ඒක සේව් කරගත්තා මම ගෲප් එකට දාන්නම්. ඒ නිසා පුතේ එහෙම කරන්න. ටීවී එකටම බෑනේද? හැම එකටම බෑ. හරි ඒකේ තියෙනවා ලිමිටේෂන්ස් ටිකක්. ඒක මං දාන්නම් ඒක පෝස්ට් එක මම සේව් කරගත්තා මට මතක විදිහට. ඒ නිසා පුතේ එහෙම හොයන්න නැත්නම් Google එකේ ටග්ගල සර්ච් කරන්න how to connect Zoom class to the TV කියලා. හරි එතකොට එන්නේ නැති දෙයක් නෑ ඔය Google එකේ ඕන දෙයක් එනවා. ඒ නිසා එහෙම තාක්ෂණය පාවිච්චි කරන්න තාක්ෂණයෙන්මනේ අපිට යැපෙන්න වෙන්නේ. හැබැයි මේ තාක්ෂණය වලට කම්ෆර්ටබල් වෙන්න ඕනේ. ඔයාලට සැප පහසු විදිහට පාවිච්චි කරන්න. හරි. අපි යන් ඉස්සරහ කොටසට. ඊළඟට පුතේ මේකේ දෙවනි ජාතිය දෙවනි වර්ගය දැන් අපි කතා කරේ coordinating conjunctions ටික. හරි. එතකොට ওই coordinating conjunctions ටික ඇරුණම දෙවනි වර්ගය තමයි subordinating conjunctions. මේ subordinating conjunctions උත් පුතේ හේතු පහකට විතර පාවිච්චි වෙනවා. හේතුව ප්‍රකාශ කරන්න, සංසන්දනාත්මක අදහසක් ප්‍රකාශ කරන්න, කොන්දේසියක් ප්‍රකාශ කරන්න, කාලය සහ ස්ථානය ප්‍රකාශ කරන්න. ඔන්න ඔය විදිහට හේතු පහක් යටතේ අපි ওই subordinating conjunctions ඒ කියන්නේ දෙවනි ජාතියේ වචන ටික පාවිච්චි කරනවා. ආසන්න වශයෙන් වචන 25ක් 30ක් විතර ඔය යටතේ තියෙනවා. හරි 25ක් 20ක් විතර තියෙනවා. එතකොට ඔය 20න් අපි කීපයක් කතා කරනවා ඔය වර්ගීකරණයක් නැතුව. මේක අපි 11 දී කතා කරනවා වර්ගීකරණයත් එක්ක සම්පූර්ණ පාඩම. ඒ නිසා පුතේ පළවෙනියට අපි මේ යටතේ කතා කරන වචන දෙක තමයි. හරි මේකෙදි මම මේකට හරි subordinating conjunctions අපි ඔකට කියන්නේ කොහොමයි. එතකොට subordinating conjunctions යටතේ අපිට පුළුවන් මේකේ මෙන්න මේ පළවෙනි වචන දෙක විදිහට මම ඔයාලට තෝරගන්නවා මෙන්න මේ වචන දෙක when සහ while. හොඳට අහගෙන ඉන්න පුතේ. when සහ while අපි ඇත්තටම මේ වචන දෙකම පුතේ පාවිච්චි කරන්නේ to talk about the actions happening at the same time. To talk about the actions happening at the same time. එකම වෙලාවක වෙන හරිද එකම වෙලාවක වෙන ක්‍රියාවන් දෙකක් ගැන කතා කරන්න. ඒකට තමයි අපි මෙයාව පාවිච්චි කරන්නේ. උදාහරණයක් මට කියන්න පුළුවන්. මම බත් කන විට රූපවාහිනිය නරඹනවා. නැරඹුවා. හරි ඔහොම කියන්න පුළුවන්. මම බත් කනකොට අන්න කොට විට ඔය අදහස තියෙන්නේ මේ when කියන පදේ. ඒ නිසා මම ඒකෙදි ගන්නවා පුතේ විට මේ when කියන එකේ තේරුම එහෙම නැත්නම් කොට. හරි ඕක තමයි සාමාන්‍ය අපි විවහාරයේ යොදන තේරුම. සහ මේ while කියන වචනේ තේරුම තමයි පුතේ අතරතුර කියන එක. හරි අතරතුර. මේ දෙකම පොදුවේ පාවිච්චි කරන්නේ to talk about the actions happening at the same time. හරි happening at the same time. එකම මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවන් දෙකක් ගැන ප්‍රකාශ කරන්න තමයි මේ දෙන්න පාවිච්චි වෙන්නේ. හැබැයි පුතේ වෙනසක් තියෙනවා. ඔන්න හොඳට අහගන්න. මේකෙදි අපි මේ while කියන එක පාවිච්චි කරනවා. හරි while while කියන එක පාවිච්චි කරනවා. වාක්‍ය දෙකම
හරි වාක්‍ය දෙකේම verb plus ing ක්‍රියාපද තියෙනවා නම් හොඳට තේරුම් ගන්න මේ while කියන එක පාවිච්චි වෙනවා සාමාන්‍යයෙන් ඊට පිටිපස්සේ sentence එක කියලා අපි කියමු සරලව පිටිපස්සේ වාක්‍ය verb plus ing නම් හරිද උදාහරණයක් මම මෙන්න මෙහෙම ගන්නවා I was reading a book හරි මේක වෙනම එකක් හරි එතකොට අපි ගන්නවා I was reading a book මම පොතක් කියවමින් හිටියා මෙන්න පුතේ ඒකට අපි එකතු කරනවා while අතරතුර while ඊළඟ එක බලන්න while my mother was cooking හරිනේ ඔයාලට පේනවා පුතේ මේ while වලට පස්සේ තියෙන වාක්‍යයේ ක්‍රියාවත් ing ඊට කලින් තියෙන වාක්‍යයේ ක්‍රියාවත් ing හැබැයි පුතේ අපි හරියටම සලකලා බලන්නේ මේ while කියන වචනයට පිටිපස්සේ තියෙන වාක්‍ය ක්‍රියාව. එතකොට ඒකේ පිටිපස්සේ තියෙන වාක්‍ය ක්‍රියාව ing වීම නිසා අපි පාවිච්චි කරන්නේ while. ඕක පැහැදිලිද? ඔය අදහස පැහැදිලිද පුතේ? ආයි කියන්නද? I can. හරි හොඳට අහගන්න. when සහ while කියන වචන දෙකේ පුතේ තේරුම තමයි when කියන්නේ විට කොට. අපි කියන්නේ මම බත් කන විට රූපවාහිනිය නරඹනවා. රූපවාහිනිය නරඹන්නේ බත් කනකොට. රූපවාහිනියත් බලනවා බතුත් කනවා. දෙකක් එකට වෙනවා. ක්‍රියාවන් දෙකක් එකට වෙනවා. ඊට පස්සේ while කියන එක පාවිච්චි කරන්නේ අතරතුර කියන එක. අතර වාරයේ කියලා අපි කියන්නේ. මේක වෙන අතර වාරයේ මේක වෙනවා කියන එක. එතකොටත් ක්‍රියාවන් දෙකක් මෙන්න. To talk about the actions කතා කරන්න පාවිච්චි කරනවා ක්‍රියාවන් ගැන happening at the same time එකම මොහොතේ සිදු වෙමින් පවතින දේවල්. හරිනේ. ඒ එකම මොහොතේ සිද්ධ වෙන දේවල් ගැන ප්‍රකාශ කරන වචන දෙකම පාවිච්චි කරා වුණත් අපි while යොදන්නේ පුතේ while කියන එකෙන් සම්බන්ධ වෙන්නේ පිටිපස්සේ තියෙන වාක්‍ය continuous නම් ඒ කියන්නේ පුතේ පිටිපස්සේ තියෙන වාක්‍යයේ ක්‍රියාව අනිවාර්යෙන් කවුරු වෙන්න ඕනද ing විය යුතුයි හොඳට ඔලුවට ගන්න අදහස තමයි දැන් මේ ක්‍රියාවන් දෙකම ing ඒක ගැටලුවක් නෙවෙයි අනිවාර්යෙන් බලන්න මේ while කියන වචනය පිටිපස්සේ තියෙන වාක්‍ය my mother was cooking ඒකනේ වාක්‍ය ඒකේ ක්‍රියාව ing විය යුතුයි ඒකේ ක්‍රියාව ing නම් අපි බය නැතුව දානවා while එතකොට I was reading a book මම පොතක් කියවමින් හිටියා while my mother was cooking මගේ අම්මා උයමින් සිටින අතරතුර ඕකයි තේරුම දැන් පැහැදිලිද ඕක ඔව් සර් ලියන්න පුතේ subordinating conjunctions කියලා මාතෘකාව දාලා අංක 1 when and while ඒ අංක 1 when and while කියලා දාලා තේරුම් දෙක ලියලා මෙන්න මේ අර්ථ දැක්වීම ලියන්න to talk about the actions happening at the same time ඒකේ සිංහල තේරුම ලියලා උදාහරණ වාක්‍ය කතා කරමු මේක ලිව්වා මේක මේ විදිහට ඉස්සරහින් ලිව්වත් කමක් නැහැ නැත්නම් මේ මාතෘකාවට පහලින් ලස්සනට ලියන් ගියත් කමක් නැහැ සිංහල තේරුම ලියා ගන්න ඕනේ ඒ නිසා මේ චුට්ට ලියා ගන්න ඉක්මන් කරන්න මොකද උගන්නද්දි පුතේ වෙලාව ගිහිල්ලා දන්නේම නැතුව හරි පුතේ කම්මැලි කමෙන් ඉන්න එපා සමහරුන්ට ඈනු යන සද්ද මට මෙහෙට එනවා මේ උදේ පාන්දර මොන කම්මැලිකමක්ද පුතේ හරි හරි නේද හරි ලියන්න පහලින් එකම මොහොතේ සිදුවන ක්‍රියාවන් දෙකක් ඔක්කොම ටික ලියන්න ඕනේ නැහැ මේ ටික ලියන්න එපා කිව්වා මෙතෙන්ට එනකම් විතරයි same time දැන් ඒකේ සිංහල අදහස ලියනවා මෙහෙම එකම මොහොතේ සිදුවන ක්‍රියාවන් දෙකක් එකම මොහොතේ සිදුවන ක්‍රියාවන් දෙකක්
සහිත වාක්‍ය සම්බන්ධ කිරීමේදී මෙම පද භාවිතා වේ. මෙම පද කියන්නේ when and while භාවිතා වේ. හරි. ඊළඟට ලියන්න පුතේ මෙහෙම while කියලා මාතෘකාව දාලා ඉරි කෑ. ඔව් ආපහු කියන්න පුළුවන්ද? පුළුවන්. අරක අදහස පුතේ එකම මොහොතේ සිදුවන ක්‍රියාවන් දෙකක් සහිත වාක්‍ය එකම මොහොතේ සිදුවන ක්‍රියාවන් දෙකක් සහිත වාක්‍ය සම්බන්ධ කිරීමේදී මෙම පද භාවිතා වේ. Thank you sir. හරි. ඊළඟට මාතෘකාව ලියන්න while verb plus ing කියලා. පුතේ මෙහෙට හයියෙන් වහින්න ගත්තා. සමහරවිට සිග්නල් ඩිස්කනෙක්ෂන් එකක් පොඩ්ඩක් දැනෙන්න පුළුවන්. එහෙම වුණොත් කියන්න. ඉක්මනට ලියන්න. while verb plus ing. ඒක ලියලා ඉවර වෙලා මේව ලියන්න එපා. මාතෘකාව ලියලා ඉවර වෙලා ලියන්න ඊට පහලින් මෙහෙම එකම මොහොතේ සිදු වෙමින් පැවති. එකම මොහොතේ සිදු වෙමින් පැවති එකම මොහොතේ සිදු වෙමින් පැවති ක්‍රියා සම්බන්ධ කිරීමට යෙදේ. ක්‍රියා සම්බන්ධ කිරීමට යෙදේ. එකම මොහොතේ සිදු වෙමින් පැවති එකම මොහොතේ සිදු වෙමින් පැවති ක්‍රියා සම්බන්ධ කිරීමට යෙදේ. ක්‍රියා සම්බන්ධ කිරීමට යෙදේ. එසේම while යන පදය සමග සම්බන්ධ වන වැකිය ing වලින් අවසන් වන ක්‍රියාවක් සහිත විය යුතුය. උදාහරණ ලියන්න පුතේ. I was reading a book. මෙන්න while එක්ක සම්බන්ධ වන වාක්‍ය මෙයා. while my mother was cooking. මෙන්න තියෙනවා ing verb එක. උදාහරණ ලියන්න. හරි සර්. හරි. උදාහරණ තියලා ඉවරයි නේද පුතේ? හරි. ඊළඟට ලියන්න මාතෘකාව පුතේ. ඊළඟට ලියන්න මාතෘකාව when
හරි when කියන එකත් එක්ක තියෙන්න ඕනේ පුතේ past verb එකක්. හරිද? ලියන්න මාතෘකාව when එක්ක තියන්නේ past verb. බලමු වාක්‍ය. හරි. මෙන්න මෙතනදී පුතේ මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තනි වාක්‍යයක් හැදුවොතින් එහෙම අපි කියන්න ඕනේ I was grade 7 මම හිටියා 7 වසරේ ඊළඟ එක තියෙනවා I played cricket මම ක්‍රිකට් ක්‍රීඩා කළා. හරිද? එතකොට පුතේ මෙන්න මේ වාක්‍ය දෙකේ වාට පේනවා අනිවාර්ය දේ තමයි when එක්ක සම්බන්ධ වෙන වාක්‍ය when කියන එකත් එක්ක සම්බන්ධ වෙන වාක්‍යයේ ක්‍රියාව past verb එකක් තියෙන්න ඕන. එතකොට මේක සම්බන්ධ කරලා පුතේ අපිට වාක්‍ය හදන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? I played cricket මම ක්‍රිකට් ක්‍රීඩා කළා I played cricket when I was grade 7. හරි මෙන්න මෙතන පුතේ when කියන වචනේ දාලා තියෙනවාට පේනවා දැන් මේක නම් දෙකම past verb මේ I played cricket මම ක්‍රිකට් ක්‍රීඩා කළා when I was grade 7 when I was මේ was කියන්නේ පුතේ past verb එකක් අතීත ක්‍රියාවක් හිටියා කියන එක I was grade 7 එතකොට අදහස හැදෙනවා මම ක්‍රිකට් ක්‍රීඩා කළා 7 වසරේ සිටින විට අයි when කියන එකේ තේරුම විටනේ විට කොටහම අදහස තමයි මං 7 වසරේ ඉන්නකොට ක්‍රිකට් ක්‍රීඩා කළා කියන එක පැහැදිලිනේ ඒ නිසා අපිට ලියා ගන්න මෙන්න මෙහෙම when past verb කියලා ලියලා ලියන්න මෙහෙම when past verb කියලා ලියලා ලියන්න මෙහෙම එකම කාලවකවානුවේ සිදු වූ ක්‍රියාවන් දෙකක් සම්බන්ධ කිරීමේදී යෙදේ. when වලට පසුව යෙදෙන වැකියේ ක්‍රියාව අතීත කාලයෙන් තිබිය යුතුය. අතීත කාලයෙන් තිබිය යුතුය. අතීත කාලයෙන් තිබිය යුතුය. අතීත කාලයෙන් තිබිය යුතුය. උදාහරණ ලියා ගන්න පුතේ I played cricket when I was grade 7. නැත්තම් මේක පුතේ when කෑල්ල මුලට ගන්නත් පුළුවන්. when I was grade 7 මම 7 වසරේ ඉන්න විට I played cricket කියලා මේ වාක්‍ය පස්සට දාන්නත් පුළුවන්. ඒක අදහසේ හැටියට ඔයාලට කැමති විදියකට ලියන්න. මේ conjunctions ඔයාලට මුලින් යොදන්න පුළුවන්. හරි. While I was reading a book, my mother was cooking. While I was reading මම පොතක් කියවමින් ඉන්න අතරතුර my mother was cooking. මගේ අම්මා යුවා. ඒ විදියට ගන්න පුළුවන්. හරි. ඒ වගේ මේක when I was grade 7 I played cricket කියලා ගන්නත් පුළුවන්. හරි මං හිතනවා ලියලා ඉවරයි කියලා. ඉවරයි නේද පුතේ? ඔව් සර්. හරි. ඊළඟට පුතේ මාතෘකාව ලියා ගන්න. ඊළඟට මාතෘකාව ලියා ගන්න. though
දෝ. ඕකේ පුතේ එකම මොඩල් එකේ වචන තුනක් තියෙනවා. හරි ඔයාලා අහලා තියෙනවා දෝ, although, even though කියන වචන ටික. හරි මෙන්න මේකෙදි පුතේ අපි මේ වචන ටික එකට ගත්තොත් though ඊට පස්සේ although සහ even though මේ වචනවල පුතේ ඔයාලට පේනවා මේ අර විශාලයි කුඩයි ලකුණ. හරි විශාලයි කුඩයි ලකුණ දාලා තියෙනවා. එතකොට මේකෙදි පුතේ අදහස තමයි වුණත් නමුත් එහෙත්. හරි උනත් නමුත් එහෙත්. ඕක තමයි අදහස් තුන. එතකොට පුතේ මෙන්න මේ වචන තුන අපි පාවිච්චි කරනවා to show the contrast අසමානතාවය පෙන්වන්න. ඒ අසමානතාවයේ විශේෂත්වය තමයි පුතේ මෙතනදී though, although, even though උනත් නමුත් එහෙත් අපි එකිනෙක පාවිච්චි කරන වචන අතර මේ though මේ උනත් කියලා අපි කියන අසමානතාවයට වඩා although පාවිච්චි කරොත් අසමානතාවය වැඩි කියලා අදහස් වෙනවා. මේක ඔයා පාවිච්චි කරන විදිය අනුව තීරණය වෙන්නේ. ඒ ඇරෙන්න වෙන විශේෂ නීතියක් නෑ මේකෙදි මේක යොදන්න මේක යොදන්න කියලා. හරිද? එතකොට though උනත්, although උනත්, even though උනත් තේරුමෙන් සමානයි. හැබැයි වචනේ පුතේ තියෙන අසමානතාවයෙන්, ඒ කියන්නේ powerful ගතිය වැඩි even though වල, ඊට වඩා අඩුයි although වල, අඩුවෙන්ම තියෙන්නේ though වල. හරිනේ? ඒ නිසා ඔන්න ඕක තමයි මූලික අදහස. ඒ නිසා අපිට මේකෙදි ලියන්න පුළුවන් අපි මේ වචන පාවිච්චි කරනවා to show contrast අසමානතාවය පෙන්වන්න තමයි පාවිච්චි කරන්නේ. මාතෘකාව ලියලා තේරුම් තුන ලියලා පළවෙනි පොයින්ට් එක ලියන්න. හරි ලියන්න පුතේ පහලින් මෙන්න මෙහෙම ලියන්න පහලින් මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉන්න හරි හරි සර්. හරි ලියන්න පුතේ පහලින් මෙහෙම එකිනෙක වාක්‍ය අතර පවතින එකිනෙක වාක්‍ය අතර පවතින එකිනෙක වාක්‍ය අතර පවතින අසමානතාවය සහිත අසමානතාවය සහිත අසමානතාවය සහිත අසමානතාවය සහිත නෝට් එක ලියපු තේ කොහමද එකිනෙක වාක්‍යවල පවතින අසමානතාවය සහිත කියලානේ. ඔව් සර්. හරි අසමානතාවය සහිත අදහස් ගම්‍ය කර දැක්වීමේදී අදහස් ගම්‍ය කර දැක්වීමේදී ඒ කියන්නේ පුතේ එළියට උලුප්පල පෙන්නනවා මේක එහෙම අසමානයි නමුත් මේක මෙහෙමයි කියලා. හරි ගම්‍ය කර දැක්වීමේදී මෙම පද භාවිතා වේ. මෙම පද භාවිතා වේ. ඊළඟ තරුවක් වෙනම එතන පහලින් දාලා ලියන්න. මෙම පද අතුරින් ඊළඟ තරුව මෙම පද අතුරින්
even though මෙන්න මේ පදය පුතේ even though යන පදය even though යන පදය වඩා ප්‍රබල අසමානතාවයක් දක්වයි වඩා ප්‍රබල අසමානතාවයක් දක්වයි තේරුම ලියන්න ඉඩ තියන්න ඕනේ. තේරුම ලියන්න ඉඩ තියාගන්න පුතේ මේ වාක්‍ය ලියන්න තේරුම ලියන්න ඉඩ තියාගන්න මම පැහැදිලි කිරීමක් කරනවා හරි මේ වාක්‍ය ටික ඔන්න මම පැහැදිලි කිරීම කරනවා පුතේ හොඳට අහගන්න ක්ලියර් ඉවරයිද නෑ සර්. හරි වාක්‍ය තුන ලියා ගන්නකො ඊට පස්සේ මම පැහැදිලි කරන්න නෑ සර් ලියලා ඉවරයි. හරි නේද පුතේ හරි සර්. හරි හොඳට අහගන්න මේ පළවෙනි වචන දෙක පුතේ සාමාන්‍යයි තේරුම හොඳට අහගන්න මේ although though even though කියන වචනවල තේරුම එකතු වෙන්නේ ඒ වචනයට පිටිපස්සෙන් තියෙන වාක්‍යයට හරිද ඒක හොඳට ඔලුවට ගන්න මෙන්න අදහස we have a proud history අපට ආඩම්බරකාර ඉතිහාසයක් තියෙනවා though Sri Lanka is a small country ශ්‍රී ලංකාව පුංචි රටක් වෙනවා ඒක තමයි තේරුම හරිද ශ්‍රී ලංකා is a small country ශ්‍රී ලංකාව පුංචි රටක් වෙනවා උනත්
අන්න උනත් කියන තේරුම පොතේ එකතු කරන්නේ ඊට පිටිපස්සේ තියෙන වාක්‍යයට. එතකොට තේරුම එනවා අපිට ආඩම්බර ඉතිහාසයක් තියෙනවා ශ්‍රී ලංකාව පුංචි රටක් වුණත්. ඊළඟ එක Ravi was not selected. Ravi තේරුනේ නැහැ. Ravi was not selected. හරි. ඊළඟට තියෙනවා although he was the suitable one. Suitable කියන්නේ පුතේ සුදුසු. He was the suitable one කියන්නේ ඔහු සුදුසු කෙනා වුණා. ඇයි මේ he කියන්නේ ඔහු, was කියන්නේ වුණා, the suitable one සුදුසු කෙනා. එතකොට තේරුම එනවා ඔහු සුදුසු කෙනා වුණත්. අන්න වුණත් කියන එක තේරුම එකතු කරන්න ඊට පිටිපස්සේ තියෙන වාක්‍යයට. Ravi was not selected. Ravi තේරුනේ නැහැ ඔහු සුදුසු කෙනා වුණත්. මේක බලන්න. මේවා පුතේ සාමාන්‍ය අදහස්. මෙන්න ප්‍රබලතාවය වැඩි කියලා පෙන්නනවා මෙතනින්. ඒ අරෙන මේකට although දැම්මත් වැරදි නෑ පුතේ. හරිද? හැබැයි අපි ideology, ඒ කියන්නේ අපි අදහසක් විදියට දෙනවා මේක ප්‍රබල අවස්ථාවක් කියලා. මෙන්න Sri Lankan team did not give up. Give up කියන්නේ පුතේ අතෑරලා දානවා. එතකොට අදහස Sri Lankan team did not give up. ශ්‍රී ලංකා කණ්ඩායම අතෑරලා දැම්මේ නෑ. The fight සටන even though they had lost 9 wickets. එතකොට they had lost කියන්නේ ඔවුන්ට නැති වෙලා තිබුණා 9 wickets කඩලු 9ක්. තේරුම වෙනවා ඔවුන්ට කඩලු 9ක් නැති වෙලා තිබුණා උනත් ශ්‍රී ලංකා කණ්ඩායම සටන අතෑරියේ නැහැ කියලා. පැහැදිලිද? පැහැදිලිද පුතේ? උත්තරයක් ගන්න තියෙන අමාරුව. හරි. ලියන්න පුතේ මෙහෙම. තුන්වෙනි එකයි කියන්නකෝ. කීවෙනි එකද පුතේ? තුන්වෙනි එක. තුන්වෙනි එක Sri Lankan team did not give up. ශ්‍රී ලංකා කණ්ඩායම මේක ලේසි. Sri Lankan team did not give up. අතෑරියේ නැහැ. හරි අතෑරියේ නැහැ. මොකක්ද අතෑරියේ නැත්තේ? The fight සටන even though they had lost 9 wickets. They had lost ඔවුන් නැති වෙලා තිබුණා 9 විකට් 9ක්. ඔවුන්ට නැති වෙලා තිබුණා විකට් 9ක් උනත්. එතකොට පුතේ තේරුම එන්නේ ඔවුන්ට විකට් 9ක් නැති වෙලා තිබුණා උනත් ශ්‍රී ලංකා කණ්ඩායම සටන අතෑරියේ නැහැ. එහෙම නැත්නම් අනිත් පැත්තටත් කියන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම සටන අතෑරියේ නැහැ ඔවුන්ට කඩලු 9ක් නැති වෙලා තිබුණා උනත්. පැහැදිලි නේ? තේරුම ලියාගත්තද පුතේ? මම ආයි කියන්නද? ආයි කියන්න. පළවෙනි එක ශ්‍රී ලංකා අපිට තියෙනවා ආඩම්බර ඉතිහාසයක්. පළවෙනි එකේ තේරුම අපිට තියෙනවා ආඩම්බර ඉතිහාසයක්. අපිට තියෙනවා ආඩම්බර ඉතිහාසයක්. ශ්‍රී ලංකාව පුංචි රටක් වුණත් ශ්‍රී ලංකාව පුංචි රටක් වුණත් දෙවෙනි එක Ravi was not selected although he was the suitable one. ලියන්න. රවි තේරුනේ නැහැ. රවි තේරුනේ නැහැ. ඔහු සුදුසු කෙනා වුණත්. රවි තේරුනේ නැහැ. ඔහු සුදුසු කෙනා වුණත්. ඊළඟ එක අන්තිම එක ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වෙනි එක ශ්‍රී ලංකා කණ්ඩායම සටන අතෑරියේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම සටන අතෑරියේ නැහැ. ඔවුන්ට කඩලු 9ක් ඔවුන්ට කඩලු 9ක් නැති වෙලා තිබුණා උනත් නැති වෙලා තිබුණා උනත්
නැති වෙලා නැති වෙලා තිබුණා උනත්. නැති වෙලා තිබුණා උනත්. අදහස පුතේ විකට් 9ක් ගිහිල්ලා තිබුණා උනත් ඒගොල්ලෝ ගේ මත හැරියේ නැහැ. අපේ භාෂාවෙන් අපි එහෙමයි කියන්නේ. ඕක තමයි ඒකේ තේරුම. හරි. විකට් 9ක් ගිහිල්ලා තිබ්බා වුණත් උන් ගේ මත ඇරියේ නැහැ. අපි කියන්නේ එහෙමනේ. අන්න ඒක තමයි පුතේ හරිම අදහස. හරිනේ. හරි. ඊළඟ වචනය පුතේ ලියන්න. in spite of. In spite of. In spite of. ඒකේ තේරුමත් පුතේ අරකමයි. උනත් නමුත් එහෙත්. in spite of උනත් නමුත් එහෙත්. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ඒකේ අදහස ලියාගෙනමු. දේවල් දෙකක් අතර දේවල් දෙකක් අතර දේවල් දෙකක් අතර අසමානතාවය දේවල් දෙකක් අතර අසමානතාවය පෙන්වීම සඳහා දේවල් දෙකක් අතර අසමානතාවය පෙන්වීම සඳහා in spite of යන පදය in spite of යන පදය භාවිතා කරයි. හරි. කලින් විදියමයි පුතේ යම්කිසි දේවල් දෙකක් අතර තියෙන අසමානතාවය පෙන්වනකොට අපි දේවල් දෙක අතර තියෙන අසමානතාවය ගැන කතා කරද්දී in spite of පාවිච්චි කරනවා. උදාහරණයක් අපිට ගන්න පුළුවන් මෙහෙම. He got a good job. හොඳට බලා ගන්න තේරුම. හරි. He got a good job. He got ඔහු ලබා ගත්තා a good job. හොඳ රැකියාවක්. in spite of his prison record. මෙන්න පුතේ වාක්‍ය. හරිද? මේකේ සිද්ධීන් දෙකක් නෙවෙයි ප්‍රකාශය තියෙන්නේ. හරිද? සිද්ධීන් දෙකක් නෙවෙයි. මේකේ තියෙන්නේ පුතේ දේවල් දෙකක් අතර සමානතාවය. හරි. මෙන්න බලන්න. He got a good job. මෙන්න ගත්ත හොඳ රැකියාවක්. මේ හොඳ රැකියාව ගත්තේ පුතේ his prison record. එයාගේ සිරගත වීමේ එහෙම නැත්නම් prison කියන්නේ හිරේ ඉඳලා ආවා කියන එකනේ. එයා සිරගත වෙච්ච වාර්තාවක් තියෙනවා වුණත් his prison record in spite of his prison record. ඒකේ අදහස පුතේ මේක ඇත්තටම තේරුම අපිට ගන්න පුළුවන් ඕනනම් මේක අතෑරලා දාලා කියන අදහස. ඒ කියන්නේ මේකේ එයාගේ prison record එකක් තියෙනවා. මෙයාට තියෙනවා මේ හිරේ ගිහින් ආවා කියලා වාර්තාවක්. එහෙම තියෙනවා වුණත් මෙයාට හොඳ රැකියාවක් ලැබුණා. අන්න ඕකයි අදහස. එතකොට දේවල් දෙක තමයි හොඳ රැකියාව සහ සිරගත වීමේ වාර්තාව. එතකොට ඔය දෙක අතර අසමානතාවයක් තියෙනවා. හිරේ ගියපු කෙනෙක්ට හොඳ රැකියාවක් දෙන්නේ නැහනේ. හැබැයි එහෙම වුණත් මෙයාට හොඳ එකක් හම්බුණා කියන එක තමයි කියන්නේ. ලියා ගන්න උදාහරණේ.
හරි. ලියන්න ඒකේ තේරුම. හරි නේද? පුතේ ලියන් ඉවරයිනේ. නෑ. හරි. ලියන්නකෝ පුතේ. Yes, sir. හරි සර්. හරිනේ. අන්න එහෙනම් අපි ලියනවා. හරි සර්. හරි. ඔහු හොඳ රැකියාවක් ලබා ගත්තා. ඔහු හොඳ රැකියාවක් ලබා ගත්තා. සිරගත වුණු වාර්තාව තියෙනවා වුණත්. ඔක තමයි අදහස. හරි. තියෙනවා වුණත්. හරි. ඊළඟ සහ අපේ අද ඉගෙන ගන්න කොටස් වල අවසාන මාතෘකාව පුතේ. ඒ කියන්නේ අන්තිම වාක්‍ය කොටස whenever කියන එකේ තේරුම ඕනෑම විටක. whenever ඕනෑම විටක. ඕනෑම විටක whenever. හරි. ලියන්න පුතේ යටතේ මෙන්න මෙහෙම. නැවත නැවත සිදුවන ක්‍රියා හෝ නැවත නැවත සිදුවන ක්‍රියා හෝ නැවත නැවත සිදුවන ක්‍රියා හෝ සිදුවන වේලාව නිශ්චිත නොවන ක්‍රියා සහිත අදහස්. සිදුවන ක්‍රියා සහිත අදහස්. සිදුවන වේලාව නිශ්චිත නොවන ක්‍රියා සහිත අදහස් සහිත වැකි සම්බන්ධ කිරීමේදී යෙදේ. හරි. බලන්න පුතේ අපේ දරුවෝ වගේ හොඳ දරුවෙක්. I usually stand up. මම නිතරම නැගිටිනවා. මම නිතරම නැගී සිටිනවා. පුතේ නිතරම නැගී හිටින්නේ ඇයි? ඒක එකපාරක් නැගී හිටලා නිකන් ඉන්නේ නැහැ. හැම වෙලේම නැගිටිනවලු. Whenever I see my teacher. මෙන්න පුතේ වැඩේ. Whenever I see my teacher or teachers. හරි. මොකක් වෙනකොටද මෙයා මේ හැම වෙලේම නැගිටින්නේ? I see a teacher. Sorry. I see a teacher. ගුරුවරයෙක් දකින විට. එතකොට මෙයා ගුරුවරයෙක් දකින විට දකින ඕනෑම විටක මම නිතරම නැගිටිනවා. මොකද පුතේ ගුරුවරයෙක් වෙනවා ගරු කිරීමක් විදියට අනිවාර්යෙන් නැගිටිනවා. හරි. එතකොට ඕනෑම විටක කියන්නේ පුතේ මේ ගුරුවරයෙක් දැක්කම නැගිටින්න එකපාරක් නෙවෙයි. ඒක නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවක්. repeated action. සහ ඒක වෙන වෙලාව පුතේ නිශ්චිත නැහැ. ගුරුවරයා එන වෙලාව මට කියලෙනවද නැහැ. හැබැයි මම ඒක දකින ඕනෑම විටක නැගිටිනවා. ඒක තමයි අදහස. ලියා ගන්න උදාහරණේ.
හරි නේද පුතේ? නෑ සර්. එක දරුවෙක් දාලා තියෙනවා මැසේජ් එකක් එහෙනම් මං වගේ කියලා. හරි හොඳයි. හරි සර්. හරි පුතේ ලියන්න තේරුම හරි සර්. මම ගුරුවරයෙක් දකින ඕනෑම විටක මම ගුරුවරයෙක් දකින ඕනෑම විටක නිතරම නැගිටිනවා නිතරම නැගිටිනවා හරි එතකොට පුතේ මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න මම ගුරුවරයෙක් දකින ඕනෑම විටක නැගිටිනවා වගේ තේරුම මෙන්න මේ අපි ඉගෙන ගත්ත වචනවල පුතේ හැම වචනයකම වගේ while when although though even though in spite of and whenever ඔය කියන හැම වචනයකම තේරුම එකතු වෙන්නේ පුතේ ඊට පිටිපස්සෙන් තියෙන වාක්‍යයට පැහැදිලිද මේ whenever කියන වචනේත් එහෙමයි ඊට පිටිපස්සේ වාක්‍යයට තමයි ඒකේ තේරුම එකතු වෙන්නේ මේ බලන්න I see a teacher මම ගුරුවරයෙක් දකින ඕනෑම විටක අන්න ඒකට තමයි එකතු වෙන්නේ මම නිතරම නැගිටිනවා ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දේ මෙන්න මෙච්චරයි පුතේ කියන්න තියෙන්නේ අපේ පාඩමේ කොටස ඔයි connectives conjunctions part එක මෙතනින් ඉවරයි හරි ඒකට අදාළව පුතේ ඔයාට වාක්‍ය 25ක ක්‍රියාකාරකමක් මම දැන් එවනවා මෙන්න තියෙනවා මේ ක්‍රියාකාරකම හොඳ ඔබට බලා ගන්න පුළුවන් මේක මම එවනවා group එකට අනිවාර්යෙන් ඊළඟ දවස වෙනකොට මෙන්න මේ වාක්‍ය 25 සම්පූර්ණ කරලා තියෙන්න අවශ්‍යයි. හරි. මේක හරියටම උත්තර ටික හොයලා ඒ වැඩේ කරලා. ඔව් පුතේ. පොතේ ලියන්න ඕනේ. දරුවෙකුට පුළුවන් නම් print out ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි වැඩේ කරෙන්න ඕනේ. ඔයාලා print out එකක් ගන්නවද පොතේ ලියනවද කියන එක මට ප්‍රශ්නයක්. මොකද්ද පුතේ? group එකට දාන්න. ඔව් group එකට දානවා. හරිද? group එකට දානවා මේක PDF එක. එතකොට print out ගන්න කැමති අයට print out එකක් ගන්න පුළුවන් අනිත් අයට මේක ලියන්න පුළුවන් ලියන එක වැඩිපුර සුදුසු වෙයි මේ වෙලාවේ හැටියට ඊට පස්සේ මෙන්න මේ irregular plurals ටික irregular plurals කියන්නේ පුතේ අක්‍රමික බහුවචන සහ මෙන්න මේ වචන ටික ඔබ ඉගෙන ගත යුතුයි අක්‍රමික බහුවචන විදියට 10 වසරේදී ඒ නිසා මේ වචන ටිකත් මම ඔයාලට එවනවා හරි ඔයා දන්නවනේ බහුවචන හදන විදිය නාමපදවල නාමපදයක බහුවචනය හදනකොට s දානවා es දානවා es දානවා එහෙම ක්‍රම තියෙනවා හැබැයි මේවයි පුතේ ක්‍රමයක් නැහැ man men woman women එතකොට මේවයි පුතේ ඔයා දන්නවා පැහැදිලිව මේ වගේ වචන පොඩි කාලේ ඉගෙන ගත්තා මේවා අක්‍රමික බහුවචන මෙන්න 10 වසරට අදාළ කොටස් ටික මම ඒ ටික එවනවා ඒකත් ලියන්න හරිද ඒකේ තේරුම මම ඊළඟ දවසේ එකින් එකට දෙනවා ඒ නිසා ඒ ටික ලියලා තියන්න එතනින් ඉවර නෑ පුතේ මෙන්න මෙතනින් පස්සේ මම ඔබට ලබා දෙනවා රචනාවක් හරිද මෙතනින් පස්සේ මම ඔයාගේ group එකට එවනවා රචනාව තමයි පුතේ මෙන්න මේක හරිද free school education in our country පුතේ free school කිව්ව ගමන් හිතන්න එපා මොන්ටිසෝරි අධ්‍යාපනය කියලා ඒක pre school PRE මේක free school education ඒ කියන්නේ නොමිලේ ඔයාට උගන්වන අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ තියෙන වෙන මේ සම්බන්ධව එකක් learning is fun කියන පාඩමට අදාළයි වාගේ ඉගෙනීම විනෝදයක් කියන පාඩමේ ගැලපෙන රචනා මාතෘකාවක් මේක ඒ වගේම ටියුට් එකේ තව මාතෘකා ගොඩක් දෙකක් විතර දාලා තියෙනවා මේ දවස්වල ටියුට් එක ගත්ත දරුවෝ ගන්න පුළුවන් කමක් තියෙනවා අපේ බුද්ධිසර්ගේ ගෙදරින් ළඟපාත දරුවන්ට සහ අනිත් අයට ඉමදුවේ නම් හරි අනිත් අයට කුරියර් සර්විස් එකක් හරහා ටියුට් එක ලැබෙන්න සලස්වනවා කියලා මේ දවස්වල පොඩි ප්ලෑන් එකක් යනවා හරි ඒක කොහොමද වෙන්නේ කියලා කියාවි අනිත් ආයතනවල දරුවන්ට මොකද වෙන්නේ කියලා මම කියන්නම් හරි ඒ නිසා පුතේ මෙන්න මෙතනදී මේ රචනාවත් එක්ක print out එකක් ගන්න නැත්නම් ලියන්න. හරිද? මට ඒක ප්‍රශ්නයක් නෑ. print out එකක් ගන්න නැත්නම් ලියන්න. ඒ මොකක් වුණත් මේක සිංහල තේරුම පැහැදිලි කරලා දෙන වෙලාවට පුතේ ඔයා වැඩේ කරලා තියෙන්න අවශ්‍යයි. පැහැදිලිද ඔක්කොම ටික? හරි. එහෙනම් පුතේ ඉතින් මේ වැඩ ටික හොඳට කරගන්න මම ඔයාලට අද පැහැදිලි කිරීමක් කරා උවමනාව කියන දේ quality එක කියන එක කොහොමද හදාගන්නේ කියලා මේ අධ්‍යාපනය ඇතුලේ මේසයක් පාවිච්චි කරන්න මේසක කොන්ද කෙලින් තියාගෙන නිදහසේ හොඳට වාඩි වෙලා ෆෝන් එක හරියට මෙහෙම බෙල්ලට අමාරු නොවෙන සමහර මෙන්න මෙහෙම බලන්න පුතේ මේ S2 සහ පොත අතර දුර ප්‍රමාණයක් තියෙනවනේ ඒවා හරියට තියාගන්න ලියන දේවල් ෆෝන් එකුණත් එහෙමයි ඊට පස්සේ ඒ හරහා
දේවල් sannivedana උපකරණ පාවිච්චි කිරීම නිදහසේ කරන්න ස්පීකර් එකක් කෙනෙක්ට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ස්පීකර් එක සාමාන්‍ය ෆෝන් එකේ ස්පීකර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඕන තරම් දේවල් තියෙනවා යාට කරන්න. හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගහන් කන් දෙක රිදවගෙන එහෙම වැඩ කරන්න අවශ්‍ය නැහැ. දවසක් ඕක ගහන් ඉන්නකොට පුතේ පීඩනයක්. හරි. ඒ නිසා එහෙම අවශ්‍ය නැහැ. ඔබ ආතතියෙන් පෙලෙන්න නිදහසේ මේක කරගන්න යාට පුළුවන්. හරි. ඒ නිසා උවමනාවෙන් මේ දේ එකතු වෙන්න කියලා මම ආයෙත් පාරක් ඔයාලගෙන් රික්වෙස්ට් කරනවා. එහෙනම් අපි ආයෙත් ලබන සතියේ මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් අදට ක්ලාස් එක නතර කරනවා. Have a nice week and stay home, stay safe. May Noble Triple Gem bless you. ඔබ සැමට තුන්වරන්ගේ සරණයි. Bye. Okay, bye. ප්‍රශ්නයක් තියෙනවද කාමරු හරි දරුවෙකුට? සර් මේ